හොඳයි. තාම ඉන්නේ අපේ පළවෙනි පාඩමේ දවස් දෙකක් අපි දැනට සාකච්ඡා කිරීම කළා පන්තියේ. අපි පන්ති වැඩ කටයුතු පවත්වාගෙන ඉන්න දවස. හොඳයි. මම මුලින්ම මූලිකව මතක් කිරීමක් කරගෙන පන්තියට එන්න අද කොටසට අපිට තව දවසකින් වගේ මේ පාඩම සම්පූර්ණයෙන්ම අවසන් කරගන්න පුළුවන් වෙයි. අපි මුලින්ම කතා කරන්නේ අපේ ගිණුම්කරණය කියන විෂයේ පළවෙනි කොටස. පළවෙනි පාඩම කියන්නේ. මේ පාඩමෙන් අපි කතා කරන්නේ ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියන එක සහ ගිණුම්කරණයේ අවශ්‍යතාවය මොකක්ද කියන එක. ගිණුම්කරණය සහ ගිණුම්කරණයේ අවශ්‍යතාවය තමයි මේ පාඩමේදී අපි සාකච්ඡා කිරීම කරන්නේ. හොඳයි. මුලින්ම අපි කතා කළා මේ පාඩමේදී ගිණුම්කරණය කියලා කියන්නේ මොකක්ද කියලා. ගිණුම්කරණය කියලා කියන්නේ මොකක්ද කියලා සාකච්ඡා කළා. අපි ගිණුම්කරණය කියලා කිව්වේ නම් ව්‍යාපාරයක උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා ප්‍රයෝජනවත් ආර්ථික තොරතුරු සැපීම නැත්නම් තොරතුරු සැපීමට අපි කිව්වා සැපීමේ ක්‍රියාවලියට අපි කිව්වා ගිණුම්කරණය කියලා. ඊට පස්සේ අපි තවදුරටත් සාකච්ඡා කිරීම කළා ගිණුම්කරණයේ මූලික අරමුණ වෙන්නේ මොකක්ද කියලා. ගිණුම්කරණයේ මූලික අරමුණ වෙන්නේ මොකක්ද කියන එක අපි සාකච්ඡා කිරීමක් කළා. මතකද ගිණුම්කරණයේ මූලික අරමුණ? උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා ප්‍රයෝජනවත් තොරතුරු සැපයීම නැත්නම් sannivedanaya කරන එක තමයි ගිණුම්කරණයේ මූලිකම අරමුණ උනේ. ඊට පස්සේ අපි කතා කළා ගිණුම්කරණය ගැන නිර්වචන ඉදිරිපත් කරපු කට්ටිය. මතක ඇතිනේ ඒගොල්ලෝ. ඊට පස්සේ අපි සාකච්ඡා කිරීමක් කළා ගිණුම්කරන ඒකකයක් ගැන. ගිණුම්කරන ඒකකයක් කියලා කියන්නේ ගිණුම්කරන කටයුතු සඳහා පදනම් කරගන්න ඕනෙම නිශ්චිත ඒකකයක්. ඒ කියන්නේ අපිට පුද්ගලයෙක් වෙනුවෙන් ගණන් හදන්න පුළුවන්, ව්‍යාපාරයක් වෙනුවෙන් ගණන් හදන්න පුළුවන්, රටක් වෙනුවෙන් ගණන් හදන්න පුළුවන්, පොදු ආයතනයක් වෙනුවෙන් ගණන් හදන්න පුළුවන්, නැත්නම් ජාතියක් වෙනුවෙන් ගණන් හදන්න පුළුවන්. මෙතන මේ ජාතියක් කියලා අදහස් කරන්නේ රටක් කියන එකමයි. මම එතකොට එකම එක දෙපාරක් කියලා තියෙන්නේ. අනිත් එක තමයි රාජ්‍ය ආයතනයක් වෙනුවෙන් ගණන් හදන්න පුළුවන්. මම තව පාරක් කියන්නේ ඒක නිසා පුද්ගලයෙක් වෙනුවෙන් ගණන් හදන්න පුළුවන්, ව්‍යාපාරයක් වෙනුවෙන් ගණන් හදන්න පුළුවන්, රටක් නැත්නම් ජාතියක් වෙනුවෙන් ගණන් හදන්න පුළුවන්. ඊට පස්සේ පොදු ආයතනයක් වෙනුවෙන් ගණන් හදන්න පුළුවන්, රාජ්‍ය අංශීය ආයතනයක් වෙනුවෙන් ගණන් හදන්න පුළුවන්. හරි. ඔන්න අන්නේ කතා කරපු දේවල්ට අපි කියනවා ගිණුම් කරන ඒකකවල ප්‍රභේද කියලා. ඊට පස්සේ අපි සාකච්ඡා කළා මේ ගිණුම් කරන ඒකකයක තියෙන ලක්ෂණ. ඔයගලන්ට මතක ඇතිනේ. ලාභ අරමුණක් තියෙන එකක් වෙන්නත් පුළුවන්, නැති එකක් වෙන්නත් පුළුවන්. නීතිමය පුද්ගල භාවයක් තියෙන එකක් වෙන්නත් පුළුවන්, නැති එකක් වෙන්නත් පුළුවන්. පුද්ගලික අංශයට අයිති වෙන්නත් පුළුවන්, පොදු අංශයකට අයිති වෙන්නත් පුළුවන් කියලා අපි සාකච්ඡා කිරීම කළා. ඊට පස්සේ අපි තවදුරටත් සාකච්ඡා කළා ගිණුම්කරණේ අපි ඉදිරිපත් කරන්නේ මොන වගේ තොරතුරුද කියලා. ගිණුම්කරණයෙන් ඉදිරිපත් කරන තොරතුරු ගත්තොත් සාමාන්‍ය තොරතුරක් ගත්තොත් ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා කියලා මම කිව්වේ. ප්‍රමාණාත්මක තොරතුරු, ප්‍රමාණාත්මක නොවන තොරතුරු. ප්‍රමාණාත්මක තොරතුරු කියන එක ආය ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. මුදලින්ම ඉන්න පුළුවන් තොරතුරු සහ මුදලින්ම ඉන්න බැරි තොරතුරු කියලා. මුදලින්ම ඉන්න පුළුවන් තොරතුරුයි මුදලින්ම ඉන්න බැරි තොරතුරුයි කියලා. දැන් ප්‍රමාණාත්මක තොරතුරක් කියලා අපි අදහස් කරන්නේ කිසියම් සංඛ්‍යාත්මක අගයකින් ප්‍රකාශ කරන්න පුළුවන් තොරතුරු. සේවක සංඛ්‍යාව 100යි, සේවකයන්ගේ වැටුප රුපියල් 20000යි, ව්‍යාපාරයේ සමස්ත ආදායම ලක්ෂ 20යි, අන්න ඒ වගේ සංඛ්‍යාත්මක අගයකින් ප්‍රකාශ කරන්න පුළුවන් එක ප්‍රමාණාත්මක තොරතුරක්. ඊට පස්සේ ප්‍රමාණාත්මක තොරතුරුම ආය කොටස් දෙකයි. මුදලින්ම ඉන්න පුළුවන්, මුදලින්ම ඉන්න බැරි. මුදලින්ම ඉන්න පුළුවන් ඒවා මොනවද? අර රුපියල් අගයක් එක්ක තියෙනවා. සේවකයෙක්ගේ වැටුප රුපියල් 20000යි, ව්‍යාපාරයේ ලාභය රුපියල් ලක්ෂයයි. අන්න ඒ වගේ තොරතුරු. ඊට පස්සේ අපි ගිණුම් කරනේදී සාකච්ඡා කරන්නේ මෙන්න මේ ප්‍රමාණාත්මක තොරතුරු වල මුදලින්ම ඉන්න පුළුවන් කොටස තමයි සාකච්ඡා කිරීමක් කරන්නේ. ඊට පස්සේ අපි සාකච්ඡා කළා ඔයගලන්ට මතක ඇති මූල්‍ය මිනුම් සංකල්පය කියලා සංකල්පයක්. මතකද මූල්‍ය මිනුම් සංකල්පය මොකක්ද කියලා? මම මේ කලින් දවස්වල කතා කරපු එක සාරාංශයක් වගේ මතක් කරගෙන ඉන්නේ. අපි කතා කළා මූල්‍ය මිනුම් සංකල්පය. මූල්‍ය මිනුම් සංකල්පය කියලා කිව්වේ ගිණුම්කරණයේ තුලින් මුදලින්ම ඉන්න පුළුවන් දේවල් පමණක් ඉදිරිපත් කරනවා කියන එක. ඊට පස්සේ අපි සාකච්ඡා කළා ඔයගලන්ට මතක ඇති ගිණුම්කරණය කියන්නේ ව්‍යාපාරික භාෂාවක් කියලා. ඒ කියන්නේ ව්‍යාපාර ආයතනයක ඇල්මක් දක්වන පාර්ශවයන්ට සත්‍ය ආසාදාන තොරතුරු sannivedanaya කිරීමක් ගිණුම්කරණය මගින් කරන්න පුළුවන්. ඒක නිසා ගිණුම්කරණය ව්‍යාපාරික භාෂාවක් කියලා අපි සාකච්ඡා කිරීම කළා. ඊට පස්සේ අපි සාකච්ඡා කළා ගිණුම්කරණය කියන්නේ සම්පත් පාලන මාධ්‍යයක් කියලා. මේවැයි දල අවබෝධය තියාගන්න ඕනේ උරුල්ලෝ. ව්‍යාපාර ආයතනයක තියෙන සීමිත සම්පත් මෙහෙයවීම හා පාලනය කිරීම ගිණුම් කරන තොරතුරු භාවිතයට ගනිමින් සිදු කරන්න පුළුවන් කියලා කිව්වා. ඒක නිසා ගිණුම්කරණය සම්පත් පාලන මාධ්‍යයක් කියලා කිව්වා. ඊට පස්සේ අපි සාකච්ඡා කිරීම කළා තවදුරටත්
ගිණුම්කරණය කියන්නේ විඤ්ඤාපන ප්‍රභවයක්. විඤ්ඤාපන ප්‍රභවයක් කියලා කියන්නේ ගිණුම් කරන තොරතුරු භාවිතා කරමින් නව තොරතුරු බිහි කිරීමක් කරන්න පුළුවන්. ඒක නිසා ගිණුම්කරණය කියන එක විඤ්ඤාපන ප්‍රභවයක් කියලා කිව්වා. දැන් අපි මෙහිම සාකච්ඡා කරගෙන ඉන්නකොට ඔයගලන්ට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් අහන්න. අද දවසේ ඉවරුනාට පස්සේ මම ඔයගලන්ට අපේ ප්‍රශ්න ගෲප් එකක් තියෙනවා. ටෙලිග්‍රෑම් එකේ මම ඒකේ ලින්ක් එකක් දාන්නම්. කැමති අය ඒකට සම්බන්ධ වෙන්න. දැන් ඉතින් සම්බන්ධුන් නැහැ කියලා එච්චර ප්‍රශ්නයක් නැහැ. මොකද අපි තාම ඉන්නේ පළවෙනි පාඩමේනේ. ඒක නිසා ඔයගලන්ට ප්‍රශ්න කොහොමත් ගොඩක් කරන්න හැකියාවක් තාම නැහැ. තව පාඩම් දෙක තුනක් කීපයක් ගියාට පස්සේ ඔයගලන්ට ප්‍රශ්න ටිකක් කරගන්න පුළුවන්. තාම අපි ඉන්නේ පළවෙනි පාඩමේනේ. ඒක නිසා ඊට පස්සේ අපි සාකච්ඡා කරා ඇල්මැති පාර්ශ්වයන් ගැන. ඔයගලන්ට මතක ඇතිනේ අයිතිකරුවන්, කළමනාකරුවන්, ගනුදෙනුකරුවන්, සැපයුම්කරුවන්, තරංකරුවන්, මුල්‍ය ආයතන, රජය, ප්‍රජාව, අනාගත ආයෝජකයන් විදිහට අපි සාකච්ඡා කිරීමක් කළේ. අන්න ඒ ඇල්මැති පාර්ශ්ව ගත්තොත් ඒගොල්ලෝ ව්‍යාපාර වලින් බලාපොරොත්තු වෙන දේවල් වගේම ව්‍යාපාරයක් ඒගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන දේවලුත් තියෙනවා. ඒ ගැන දල අවබෝධයක් ඔයාලට අද වෙනකොට තියෙනවා. ඊට පස්සේ අපි සාකච්ඡා කිරීමක් කළා ගිණුම්කරණයේ ප්‍රභේද. ගිණුම්කරණයේ ප්‍රභේද. මතකද ගිණුම්කරණයේ ප්‍රභේද ගිණුම්කරණයේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි මූල්‍ය ගිණුම්කරණය, අනිත් එක කළමනාකරණ ගිණුම්කරණය. ගිණුම්කරණයේ විශේෂ ප්‍රධාන කොටස් දෙකයි. මූල්‍ය ගිණුම්කරණය, කළමනාකරණ ගිණුම්කරණය. මූල්‍ය ගිණුම්කරණය කියන එක මතකද? මූල්‍ය ගිණුම්කරණය කියලා කිව්වෙ මොකක්ද? ව්‍යාපාර ආයතනයක අතීත ගනුදෙනු හා සිද්ධීන්ට අදාළ තොරතුරු ආර්ථික තීරණ ගැනීමට සුදුසු වන ආකාරයෙන් සකස් කර ප්‍රධාන වශයෙන් බාහිර පාර්ශ්වයන්ට සැපීමට අපි කිව්වා මූල්‍ය ගිණුම්කරණය කියලා. ඊට පස්සේ අපි සාකච්ඡා කිරීමක් කළා කළමනාකරණ ගිණුම්කරණය. කළමනාකරණ ගිණුම්කරණය කියලා කිව්වේ මොකක්ද? කළමනාකරණ ගිණුම්කරණය කියලා කිව්වේ නම් ව්‍යාපාර ආයතනයක සියලුම කළමනාකරණ මට්ටම් වලට තීරණ ගැනීම, සැලසුම් කිරීම, පාලනය කිරීම, වගකීම් ඉටු කිරීමට හැකිවන පරිදි මූල්‍ය හා මූල්‍ය නොවන තොරතුරු සැපීමට අපි කිව්වා කළමනාකරණ ගිණුම්කරණය කියලා. මේවා නිර්වචන නම් බලා ගන්න වෙනවා. මේක ඔයගොල්ලන්ගේ පළවෙනි ටර්ම් එකේ පේපර්ස් වලම අහනවා. මේක A level paper එකට නම් අනිවාර්යෙන් අහනවා කියන්න බෑ. හැබැයි අහලා තියෙන අවුරුදු තියෙනවා 2003 2014 2016 වගේ අවුරුදු වල මෙන්න මේ මුදස්වල මේ මූල්‍ය ගිණුම්කරණේ කළමනාකරණ ගිණුම්කරණේ ආශ්‍රිත ප්‍රශ්න අහලා තියෙනවා. අනිවාර්යෙන් එනවා කියලා කියන්න නම් බෑ. හැබැයි මේක වාගේ පළවෙනි වාර විභාගයට නම් අනිවාර්යෙන්ම තියෙනවා. ඊට පස්සේ අපි සාකච්ඡා කළා තවදුරටත් මූල්‍ය ගිණුම්කරණ ක්‍රියාවලියයි කළමනාකරණ ගිණුම්කරණ ක්‍රියාවලියයි. මූල්‍ය ගිණුම්කරණය ගත්තොත් එහෙම ඕනෙම ක්‍රියාවලියක පියවර තුනක් තියෙනවා කියලා මම ඔයගලන්ට කිව්වනේ. එක තමයි යෙදෝ. දෙවෙනි එක තමයි ක්‍රියාවලිය. තුන්වෙනි එක තමයි නිමවුම. ඒ අනුව ඕනෙම ක්‍රියාවලියක පියවර තුනයි යෙදෝ, ක්‍රියාවලිය, නිමවුම. සාමාන්‍ය මූල්‍ය ගිණුම්කරණයේ යෙදවුම් වෙන්නේ මොනවද? අතීත තොරතුරු මූල්‍ය ගිණුම්කරණයේ යෙදවුම් වෙන්නේ ගනුදෙනු හා සිද්ධීන්. ඒ කියන්නේ භාණ්ඩ ගත්තා, භාණ්ඩ වික්කා, බැංකු ණයක් ගත්තා, අන්න ඒ වගේ දේවල්. ඊට පස්සේ අපි සාකච්ඡා කිරීම කළා මූල්‍ය ගිණුම්කරණයේ ක්‍රියාවලිය. හඳුනා ගැනීම හා මැනීම. ඒ කියන්නේ අර ව්‍යාපාරයක සිදුවන ගනුදෙනු මුලින්ම ලේඛන වලින්, මූලාශ්‍ර ලේඛන වලින් එකතු කරගන්න. මූලාශ්‍ර ලේඛනයක් කියන්නේ මොකක්ද? අර ගනුදෙනුවක් සිදු වූ බවට සාක්ෂි සපයන ලියවිලි. අන්න ඒවයින් එකතු කරගන්න. ඊට පස්සේ ඒවා මුලින්ම මූලික පොත්වල ලියනවා. ඒ කියන්නේ හඳුනා ගැනීම හා මැනීම. සටහන් කිරීම, සාරාංශ කිරීම, වර්ග කිරීම, ඊට පස්සේ ශේෂ පිරික්සුම් පිළිල කිරීම. මෙන්න මේ වගේ ක්‍රියාවලියක් තියෙනවා. ඒව බලමු ඉස්සරහට අපිට තව පාරක් ඒවා හම්බ වෙනවා. ඊට පස්සේ අපි මූල්‍ය ගිණුම්කරණයේ නිමවුම විදිහට සාකච්ඡා කළේ නම් මූල්‍ය ප්‍රකාශන කියන එක. මූල්‍ය ප්‍රකාශන කියන එකට ಜಾති පහක් අයිති වෙනවා. මම ඒක අද ඔයගලන්ට කියා දෙන්නම්. කලින් දවසේ කියා දුන්නේ නැත්තම් මූල්‍ය ප්‍රකාශන කියන එකට ಜಾති පහක් අයිති වෙනවා. එකක් තමයි ආදායම් ප්‍රකාශනය. ඒක ඔයගොල්ලෝ සාමාන්‍ය පෙළට කොමර්ස් විෂය හැදෑරුවා නම් ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඇති. ඒක අපිට චුට්ටක් ගැඹුරෙන් කතා කරන්න තියෙනවා උසස් පෙළ මට්ටමේදී. දෙවෙනියට අපි කතා කරන මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. ඒකත් ඔයා සාමාන්‍ය පෙළ මට්ටමේදී ඉගෙනගෙන තියෙනවා. ඒ කියන්නේ ආදායම් ප්‍රකාශනය, මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. උසස් පෙළ මට්ටමේදී ටිකක් ඊට වඩා ගැඹුරෙන් කතා කරනවා. තුන්වෙනි එක තමයි හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය. හතරවෙනි එක ඇවිල්ලා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය. මුදල් ප්‍රවාහ ප්‍රකාශනය. පස්වෙනි එක ගිණුම් ප්‍රතිපත්ති හා පැහැදිලි කිරීමේ සටහන්. මම තව එකපාරක් කියන්නම්. ආදායම් ප්‍රකාශනය, මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය, ගිණුම් ප්‍රතිපත්ති හා පැහැදිලි කිරීමේ සටහන්. මෙන්න මේ පහ තියෙනවා. ඔයගොල්ලෝ දන්නවද මේ පහෙන් හතරක් හදන්න. මේ මම දැන් කියවනේ ಜಾති පහක්.
මේ පහෙන් හතරක් හදන්න තියෙනවා ඔයගොල්ලන්ගේ උසස් පෙළ පේපර් එකේ එක ප්‍රශ්නයකට. උසස් පෙළ පේපර් එක ගත්තොත් ඕගොල්ලන්ගේ A level පේපර් එක ගත්තොත් A level පේපර් එකේ දෙවෙනි පේපර් එකේ පළවෙනි ප්‍රශ්නෙට මේකෙන් හතරක් හදන්න තියෙනවා. හතරක් කියලා කියන්නේ ආදායම් ප්‍රකාශනයයි, මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයයි, හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනයයි, ගිණුම් ප්‍රතිපත්ති හා පැහැදිලි කිරීමේ සටහන් කියලා. අන්නේ හතර හදන්න තියෙන ඔයගොල්ලන්ගේ තනි ප්‍රශ්නෙකට. ඒ ගානට අපි කියන්නේ සමාගම් ගාන කියලා. ඉතින් ගොඩක් වෙලාවට ගිණුම් කරන විෂය හදාරන ළමෙක් ටිකක් අමාරුයි කියන්නේ පෙළඹෙන එකක් තමයි සමාගම් ගාන කියන්නේ. සමාගම් ගාන ඇත්තටම අමාරුයි කියන එක නෙමෙයි හරිම වචනේ වෙන්න ඕනේ. ඒකට ටිකක් වෙලා යනවා. අර નિયમિત වෙලාවකදී හදන එක තමයි කට්ටියට අමාරු වෙන්නේ. නැත්නම් සමාගම් කියන්නේ ඒ වගේ ගානක් කියන්නේ එච්චර අමාරු වෙන එකක් නෙමෙයි. අර වෙලාව යන එකයි තියෙන්නේ. ඉතින් අපි කෙටි ක්‍රම පාවිච්චි කරන්න ඕනේ මේ වගේ ගණන් හදනකොට. මම ඒව එතකොට කියා දෙන්න. ඒව කියා දෙන්න තියෙන්නේ 13 දී. 13 වසරේ තමයි ඒව කතා කරන්න තියෙන්නේ. අපිට තව ගොඩක් දවස් තියෙනවා ඒකට වැඩ කරන්න. හරි. ඊට පස්සේ කලමනාකරන ගිණුම් කරන. කලමනාකරන ගිණුම් කරන එකත් එහෙම ඒකත් ක්‍රියාවලියක්. කලමනාකරන ගිණුම් කරන යෙදුම් වෙන්නේ නම් අතීත තොරතුරුයි අනාගත තොරතුරුයි. ඒ කියන්නේ අනාගතේ වෙන්න පුළුවන් තොරතුරු. ඊට පස්සේ කලමනාකරන ගිණුම් කරන ක්‍රියාවලියක් තියෙනවා. සැලසුම් කිරීම, පාලනය කිරීම, අයවැය සැකසීම කියලා. ඊට පස්සේ කලමනාකරන ගිණුම් කරන්නේ සපේන නිමෝම වෙන්නේ අයවැය ලේඛන, පොදු කාර්ය විභජන පත්‍රිකා, ශ්‍රම ඵලදායීතා වාර්තා අනිත් වගේ දේවල්. එහෙනම් අපි පාඩමේ ඒ ටික තමයි කලින් දවස්වල සාකච්ඡා කිරීම කළේ. අද අපි එතන ඉඳන් කොටස් ටික බලාගෙන යමු. ඕගලන්ට මොකක් හරි ගැටලුවක් තිබ්බොත් අහන්න. අද සම්බන්ධ වෙච්ච නැති ඕගලන්ගේ යාළුවෝ ඉන්නනම් පොඩ්ඩක් ඒගොල්ලන්ට මතක් කරන්න. අලුතෙන් කවුරු හරි එනවනම් ඒගොල්ලන්ටත් කියන්න. ඇවිත් බලන්න කියලා ඕන. අනිවාර්යයෙන් ඔයගොල්ලන්ගේ යාළුවෝ මෙතන නැත්තම් පොඩ්ඩක් ඒගොල්ලන්ට කියන්න. මොකද ළමයි දෙන්නිගේ ෆෝන් වැඩ කරන්නේ නැතුව තිබ්බා. මම WhatsApp එකේ හිටපු කට්ටියට මම දැම්මා. හිටපු නැති අයට තමයි මම කෝල් කරලා කිව්වේ. ඉතින් සමහර අයගේ දීලා තිබ්බ නම්බර් වැඩ කළේ නැහැ. හරි. එහෙනම් අපි තවත් වෙලා ගන්න නැතුව පාඩම. මේක තමයි අපි කලින් දවස්වල සාකච්ඡා කිරීම කළේ. හැඳින්වීම කළා, අරමුණ කතා කළා, ඇල්මැති පාර්ශවයන්, ඇල්මක් දක්වන්න හේතු. ඒක නම් දැන් කතා කළේ නෑ. ගිණුම් කරන්නේ ප්‍රභේද මේ ටික කතා කළා. හරි. අද අපිට කතා කරන්න තියෙන්නේ මූලිකවම ගිණුම් කරන පරිසරය. සහ මම ඔයගලන්ට කිව්ව මතක ඇති අද ඔයගලන්ගේ හෝම්වර්ක් ටිකක් සාකච්ඡා කරනවා කියලා. ඒකත් අද දවසේදී මම ඔයගලන්ට කරන්න. සාකච්ඡා කරනවා. අපි මුලින්ම අද කොටස බලලා ඉවර වෙලා ටියුට් එකේ අපි හෝම්වර්ක් වල ඉඳගෙන ඒ ඔක්කොම ටික කරගෙන ඉමු. හොඳයිනේ. හරි. ඒ අතර වාර ගැටලුවක් තිබ්බොත් මැසේජ් එකක් හරි දාන්න. එතකොට මම බලලා පක් ගාලා කියා දෙන්නම්. හරි. අද අපි කතා කරන්නේ ගිණුම් කරන පරිසරය ගැන. මුලින්ම මොකද්ද මේ පරිසරය කියලා කියන්නේ? පරිසරය කියලා කියන්නේ නම් අපි අවට තියෙන වටපිටාව. අපි අවට තියෙන වටපිටාවට අපි කියනවා පරිසරය කියලා. එතකොට ගිණුම් කරන පරිසරය කියලා කියන්නේ ගිණුම් කරන පරිසරය කියලා කියන්නේ නම් ගිණුම් කරන කටයුතු වලට බලපෑමක් කරන වටපිටාවට. ගිණුම් කරන කටයුතු වලට බලපෑමක් කරන වටපිටාවට අපි කියනවා ගිණුම් කරන පරිසරය කියලා. එතකොට මේ ගිණුම් කරන පරිසරයට අයිති වෙන්නේ මොනවද? ඔයගලන්ට මතකද ඔයගොල්ලෝ ඊට කලින් දවසක 10 වසරේදී වෙන්න පුළුවන් 11යිදී වෙන්න පුළුවන් නැත්නම් 12 වසරේදීම ඔයාගේ ව්‍යාපාර අධ්‍යයනයේ පන්තිදී වෙන්නත් පුළුවන්. ඔයා ඉගෙනගෙන තියෙනව නේද ව්‍යාපාර පරිසරය කියලා එකක්. ව්‍යාපාර පරිසරයට අයිති වෙන දේවල් කියලා. ඒ කියන්නේ ව්‍යාපාරයක කටයුතු කරනකොට බලපෑමක් කරන්න පුළුවන් කට්ටිය කියලා. අන්න ඒ වගේම තමයි මෙතනදී අපි සාකච්ඡා කරන්නේ ගිණුම්කරණය කරද්දී බලපෑමක් කරන්න පුළුවන් කට්ටිය ගැන. මේකෙදි අපි කතා කරන්නේ සාධක කීපයක්. සාධක කියලා කියන්නේ කිසියම් විචල්යන් සමූහයක එකතුවක්. ඒ කියන්නේ දැන් මම කීපයක් මෙතන දාලා තියෙන ඔයගලන්ට බලා ගන්න පුළුවන් ආර්ථික හා දේශපාලන. ඒ කියන්නේ අපි කතා කරනවා ගිණුම්කරණය කියන විෂයට බලපෑමක් කරන්න පුළුවන් ආර්ථික හා දේශපාලන පරිසරය. ආර්ථික හා දේශපාලන පරිසරය කියලා කියන්නේ දැන් ආර්ථික කියන එක ගත්තොත් එහෙම රටක ආර්ථික කටයුතු සම්බන්ධයෙන් රටක ආර්ථික කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන පරිසරයට අපි කියනවා ආර්ථික පරිසරය. ඒ කියන්නේ ඔය මිල මට්ටම, පොලිය අනුපාතිකය, විදේශ විනිමය අනුපාතිකය අන්න ඒ වගේ දේවල්. මම ඔක්කොම පැහැදිලි කරනවා මේ පොඩ්ඩක් උඩින් කියා දෙන එකයි කරන්නේ මෙතනදී. දේශපාලන. දේශපාලනය කියලා අපි සාකච්ඡා කරන්නේ රටක රජය විසින් එරට කටයුතු, එරට ආර්ථිකය සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්ති. ඒ කියන්නේ ඔය අයවැය ප්‍රතිපත්තියක් ගැන වෙන්න පුළුවන්.
ඊට පස්සේ බදු ප්‍රතිපත්තියක් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් තමයි ඒකදී අපි සාකච්ඡා කරන්නේ. අපි බලමු එතකොට කොහොමද මේ ගිණුම්කරණය කියන එකට ආර්ථික හා දේශපාලනයේ බලපෑමක් වෙන්නේ කියලා. මම පොඩි උදාහරණයකින් පැහැදිලි කරන්න. දැන් මේ ආර්ථික හා දේශපාලනය කියන එකට අයිති වෙන දේවල් ගත්තොත් මම අර කිව්වා වගේ මිල මට්ටම. මිල මට්ටම. ඒ කියන්නේ භාණ්ඩ හා සේවවල මිල මට්ටම. නැත්තම් අපිට ඕක කියන්න පුළුවන් මෙහෙම උද්දමනේ උද්දමනය කියලා කියන්නේ මොකක්ද? රටක භාණ්ඩ හා සේවවල මිල මට්ටම අඛණ්ඩව ඉහළ යනවට අපි කියන උද්දමනය කියලා. රටක භාණ්ඩ හා සේවවල මිල ගණන් අඛණ්ඩව ඉහළ යන එකට කියනවා උද්දමනය කියලා. අපේ රටේ තියෙන උද්දමනයක්ද? ඔව්. අපේ රටේ තියෙන උද්දමනයක්. අපේ රටේ බලන්නකො හැමදාම වගේ භාණ්ඩවල මිල ඉහළ යනවා. හැමදාම කියලා කියන්නේ සාමාන්‍යයෙන් අවුරුදු දෙකකට පාරක් වෙන්න පුළුවන්, අවුරුද්දකට පාරක් වෙන්න පුළුවන් හැම භාණ්ඩයකම මිල ඉහළ යනවා. නැත්තම් භාණ්ඩයේ තියෙන ප්‍රමාණ පොඩ්ඩක් අඩු වෙන්න උනත් පුළුවන්. ඒක මිලයන් නැතුව සමහර අය කරන්නේ දැන් ඔය සමහර චොකලට් ෆැක්ටරි කරන සමහර අය ඉන්නවා. ඒගොල්ලෝ එක්ක ප්‍රමාණ අඩු කරනවා. ඒකේ ඒ වගේ දේවලුත් කරන අය සමහරලාට ඉන්නවා. ඒ ප්‍රමාණය අඩු කරනවා. නැත්තම් ඉතින් ගාණ වැඩි කරන්න වෙනවා. ඒ දෙක එකක් කරන්න වෙනවා. නැත්නම් ඒගොල්ලන් පාඩු වෙන්නේ. හරි. එතකොට එකක් තමයි මිල මට්ටම. ඊට පස්සේ තව එකක් තමයි පොලි අනුපාතිකය. පොලි අනුපාතිකය කියලා කියන්නේ නම් රටක ණය සඳහා අය කරන පොලියත් තැන්පතු සඳහා ලබා දෙන පොලියත් අපි කියනවා පොලි අනුපාතිකය කියලා. දැන් මේ පොලි අනුපාතිකය වගේ එකක් කොහොමද ව්‍යාපාරට බලපාන්නේ? එකක් තමයි හිතන්නකෝ දැන් මේ මෑත කාලිනම ඇති වෙලා තියෙන වසංගත තත්ත්වයක් එක්ක රජයේ මට මතක විදිහට ගිය අවුරුද්දේ ගත්ත තීරණයක් පොලි අනුපාත අඩු කරන්න ඕනේ කියලා. ඔයගලන්ටත් මතකයි සමහරවල්. පොලි අනුපාත අඩු කරන්න ඕනේ කියලා. එතකොට ඒ කියන්නේ අර ඇඳිරි නීතිය එකපාරටම අර ජූලි අගෝස්තු වගේ කාලවලදී අයින් වුණේ එකපාරටම. අන්න ඒ කාලෙදි තමයි මේ ප්‍රතිපත්ති ඒගොල්ලෝ අනුගමනය කළේ. පොලි අනුපාත අඩු කරනවා කියලා. පොලි අනුපාත අඩු කරනවා කිව්වහම එයා එකෙන් බලාපොරොත්තු උනේ දැනටමත් ඉන්න ව්‍යාපාරිකයෝ රජයේ බලාපොරොත්තු උනේ දැනටමත් ඉන්න ව්‍යාපාරිකයෝ ණය අරගෙන ඒගොල්ලන්ගේ ව්‍යාපාර වලට අර වෙච්ච පාඩු අවම වෙන විදියට මොනවා හරි දේවල් කරලා ඊළඟ අනාගතයට වැඩ කරගනි කියන. ඒ කියන්නේ ණය අරගෙන මේගොල්ලෝ දියුණු වෙන්න හදයි කියලා. දැන් මොකද හිතන්නකෝ ඕගොල්ලන්ට තිබ්බ එළවලු කඩේ. ඕගොල්ලන්ට එළවලු කඩයක් තිබ්බා. දැන් ඕගොල්ලන්ගේ එළවලු කඩේට සෙනගෙන්නේ නැහැනේ මේ ඇඳිරි නීති තත්ත්ව අනම්මනම් නිසා. හැබැයි ඕගොල්ලන්ට අර ලොරියක් පොඩි ලොරියක් හරි තිබ්බා නම් ඕගොල්ලන්ට පුළුවන් නේද ලොරියේ පාන් ටික අරගෙන ගිහිල්ලා අර සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හරි අවශ්‍ය PHI කෙනකින් හරි නිර්දේශයක් අරගෙන ඒ ප්‍රදේශයේ එළවලු ටික ජනතාවගේ අතරමපත් කරන්න. ඉතින් ඒකට ඔයාට එකපාරටම සමාජයට ලොකු මුදලක් නැතුව ඇති ලොරියක් ගන්න තරම්. පොඩි ලොරියක් ගන්න තරම් සල්ලි නැතුව ඇති. ඉතින් ඔයාට පුළුවන් නේද ණය අරගෙන මේ ලොරියක් ගන්න. එතකොට ඔයාට අර ඇඳිරි නීති සමය වුණත් ඔයාගේ භාණ්ඩ ටික අලෙවි කරගන්න පුළුවන් නේද? අනිත් එක හිතලා බලන්නකෝ. දැන් ওই ගොවීන්ට සමහර වෙලාවට ඒගොල්ලන්ගේ එළවලු ටික වෙළඳ පොළට ගෙනියන්න විදිහක් නැහැ. මොකද වාහනයක් එන්නේ නැහැ. මට තමන්ගේ වාහනයක් නැහැ. සමහරට දුර පැත්තක එයා ඉන්නේ. ඒක නිසා ඒ වගේ කරුණු මත එයාගේ සමහරට අස්වැන්නම නාස්ති වෙලා යනවා. ඉතින් එයාට පුළුවන් නම් එයා ණයක් අරගෙන එක පොඩි කඩයක් හදලා හරි නැත්නම් එයා වාහනයක් අරගෙන හරි මේක අනිත් ජනතාවගේ අතට පත් කරනවා නම් එයාට ඒ ඇන්ට්‍රීති සමය වුණත් ආදායමක් ලබාගෙන දියුණු වෙන්න හැකියාවක් තියෙනවා. ඉතින් අන්න එහෙමයි අපි කතා කරන්නේ ගිණුම්කරණයට මේ පරිසර සාධක බලපාන්නේ කොහොමද කියන එක. තව ගත්තොත් එහෙම විනිමය අනුපාතිකය. විනිමය අනුපාතිකය කියලා කියන්නේ මොකක්ද දන්නවද? ඔයා දන්නවා මේක නම්. එක රටක මුදල් ලේඛකයක් තවත් රටක මුදල් ලේඛකයක් සමග හුවමාරු වන අනුපාතය. එක් රටක මුදල් ලේඛකයක් තවත් රටක මුදල් ලේඛකයක් සමග හුවමාරු වන අනුපාතය. දැන් අපි ගත්තොත් සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ එකක් තමයි ඇමරිකානු ඩොලරය. ඇමරිකානු ඩොලරය. ඇමරිකානු ඩොලර එකක් සාමාන්‍ය ලංකාවේ රුපියල් වලින් ගත්තොත් 200ක් 180ක් 200ක් අතර මං හිතන්නේ වෙන්නේ. 180ක් 200ක් අතර වගේ ප්‍රමාණයක් වෙනවා. ඒ කියන්නේ ඔයාට ඇමරිකන් ඩොලර් එකක් කියනවා නම් ලංකාවේ රුපියල් වලින් අපි 200ක් කියලා හිතමු. රුපියල් 200ක්. ඉතින් ඔයා හිතන්න ඔයා ලංකාවේ ඉන්න ව්‍යාපාරිකයෙක් ඔයා පිටරටවලට භාණ්ඩ උපනයනය කරන කෙනෙක්. ඒ කියන්නේ අපේ රටේ භාණ්ඩ පිටරට විකුණන කෙනෙක්. එතකොට ඕගොල්ලෝ අපේ රටේ භාණ්ඩ හදන්න යන්නේ ඔයාට රුපියල් වලින්. අපේ රටේ භාණ්ඩ හදන්න ඔයාට සල්ලි වියදම් වෙන්නේ රුපියල් වලින්. හැබැයි ඔයාට ඒකට මුදල් නැත්නම් ආදායම් හම්බෙන්නේ ඩොලර්ස් වලින්. මොකද පිටරටකනේ අලෙවි කරන්නේ. එතකොට ඉතල බලන්න ඔයාට ඔයාගේ ගණන් හදනකොට රුපියල් වල දත්තත් ඕනේ, ඩොලර්ස් වල ඩොලර් වලින් කරන දත්ත තොරතුරුත් ඕනේ. ඉතින් ඔයාට සිද්ධ වෙනවා මේ විනිමය අනුපාත ගැන අවබෝධයක් තියාගන්න. ඒ කියන්නේ ඩොලර් එකක් ලංකාවේ රුපියල් වලින් කීයද? ඊට පස්සේ යෙන් එකක්
රුපියල් වලින් කීයද? ඊට පස්සේ පවුමක් බ්‍රිතාන්‍ය පවුමක් රුපියල් වලින් කීයද? ඊට පස්සේ ඩිනාර එකක් කීයද? ඒ වගේ දැනගන්න වෙනවා. ඉතින් මේ හුවමාරු අනුපාත ගැන බල අවබෝධයක් තියාගන්න වෙනවා. ඔයගොල්ලෝ පාඩම් කරගන්න ඕනේ නැහැ. මම මේ ගිණුම් කරන විෂය පැහැදිලි කිරීමක් කරන්නේ. ඊට පස්සේ තව ගත්තොත් එහෙම ජාත්‍යන්තර සබඳතා. ජාත්‍යන්තර සබඳතා කියලා කියන්නේ එක් රටක් තවත් රටක් සමග ඇති කරගන්න ගිවිසුම් වෙළඳ කලාප වගේ දේවල්. ඒවත් මේ විෂයට ගොඩක් බලපෑමක් වෙනවා. දැන් හිතන්නකෝ ලංකාව ඉන්දියාවත් එක්ක ඉන්දියාවට ලංකාවේ වරාය අවුරුදු 60කට විතර බදු දුන්නා කියලා. නැත්තම් කොළඹ වරාය පරයන්තේ සංවර්ධනය කරන්න උතුරුද කොයිදනේ උතුරු පරයන්තේ සංවර්ධනය කරන්න ඉන්දියාවට දුන්නොත් එහෙම මොකද වෙන්නේ? සමහරට ඉන්දියාවේ නැව් ඉන්දියාවේ භාණ්ඩ විශාල ප්‍රමාණයක් ලංකාවට එන්න පුළුවන්. ඉන්දියාවේ නැව් විශාල සංඛ්‍යාවක් ඇවිල්ලා. එතකොට සමහරට අපේ රටේ සාපේක්ෂව ඉන්දියාවේ භාණ්ඩ වැඩි වෙන්න පුළුවන්. ඉන්දියාවේ නිපදවන භාණ්ඩ. එහෙම දෙයක් වෙන්න පුළුවන්. මොකද ඒගොල්ලන්ට අයිති නිසා සමහරට අඩු මිලකට ඒගොල්ලන්ගේ නැව් ගෙන්න ගැනීම හැකියාව වගේ දේවල් කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් එහෙම වුණොත් සමහරට ලංකාවේ සමහර ව්‍යාපාර වලට පැවැත්මට බාධාවක් වෙන්න පුළුවන්. මොකද ලංකාවේ පාන් සමහරට එතකොට මිලදී ගන්නව අඩු වෙන්න පුළුවන්. නැත්නම් ලංකාවේ ඉන්න ව්‍යාපාරිකයන්ට තරඟය වැඩි වෙන්න පුළුවන්. ඉතින් මතක තියාගන්න ජාත්‍යන්තර සම්බන්ධතා වගේ දේවල් ව්‍යාපාර වලට නැත්නම් මේ ගිණුම් කරන්නට බලපෑමක් සිද්ධ කරන්න පුළුවන්. හරි ඊට පස්සේ තව ගත්තොත් එහෙම ඉතුරුමුත් ගිණුම් කරන්න බලපෑමක් කරන්න පුළුවන්. දැන් ඉතුරුම් වැඩි වෙනකොට ව්‍යාපාරිකයෝ තමන්ගේ ඉතුරුම් වැඩි වෙනවා නම් ඒගොල්ලෝ ඒ සල්ලි ටික ආයෝජනයක් කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ඉතිරි කිරීමේ ටික වැඩි වෙනවා නම් ඒගොල්ලෝ එක්ක උත්සාහ කරනවා ඉඩම් අරගෙන ඉඩම් එක්කෝ අර ලොකු අක්කර ගණන් වලින් ඉඩම් අරගෙන ඒවා සංවර්ධනය කරලා ඒ කියන්නේ ඔය තියෙන ගස් කොළන් වගේ දේවල් සමහර හානියක් නොවන අය ඉවත් කරලා ඊට පස්සේ ඒවට පාරවල් හදලා ඒ හැම ඒ ඉඩම් පොඩි පොඩි කෑලි වලට කඩලා ඒ හැම ඉඩම ක්‍රම යන විදිහට පාරවල් හදලා ඊට පස්සේ ඒවට විදුලිය ජලය ඔක්කොම දේවල් පහසුකම් ලබා දීමක් කරලා ඒගොල්ලෝ ඒක ලොකු ගාණකට අලෙවි කරනවා. නැත්නම් ඒගොල්ලෝ කරන්නේ සමහර අය එහෙම කරන්නේ නැහැ. සමහර අය කරන්නේ ඉඩම් අරගෙන ඒකේ හදනවා තට්ටු 10ක විතර බිල්ඩින් එකක් හදනවා. හදලා ඉවර වෙලා අර නිවාස සංකීර්ණ තියෙන අන්න එහෙම හදලා ඉවර ඒ සංකීර්ණ අලෙවි කිරීමක් කරනවා. ඒකට ඒ කියන්නේ උද්‍යානයක් ඇතුව ගොඩාක් පහසුකම් ඇතුව හදනවා. හදලා ඉවර ලොකු ගාණකට අලෙවි කරනවා. මොකද ඒකත් ආයෝජනයක් විතර අපිට ගන්න පුළුවන්. ව්‍යාපාරික කරන දේවල්. හරි. තව ගත්තොත් එහෙම ඒ ඇතිනේ ආර්ථික ආදේශපාලනයට ශිල්පීය හා වෘත්තීය. ශිල්පීය හා වෘත්තීය කියලා අපි කතා කරන්නේ නම් ඊළඟට අපි ශිල්පීය හා වෘත්තීය බලමු. මේ ගිණුම් කරන කටයුතු කරගෙන යනකොට ගිණුම් කරන්නේ තියෙන මේ තොරතුරු ප්‍රමාණාත්මක මයින්ඩ් පාවිච්චි කරන මිනුම්. මයින්ඩ් පාවිච්චි කරන මිනුම් වලට අපි කියනවා ශිල්පීය හා වෘත්තීය පරිසරය. ඒ කියන්නේ දැන් මම තවත් පැහැදිලි කළොත් එහෙම දැන් අපි මේ ගිණුම් කරන්නේ විෂය ගැන ඔයගොල්ලන්ට උගන්වනවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ට යම් කිසි අවබෝධයක් හම්බ වෙනවා ගිණුම් කරන්නේ කියන විෂය මොකක්ද කියන එක ගැන. ඒත් එක්කම ඕගොල්ලන්ට පුළුවන් මේ ගිණුම් කරන විෂය තව ටිකක් ඉදිරියට යන්න, තව ටිකක් ඉස්සරහට යන්න පුළුවන්. ඉස්සරහට යන්න නම් ඕගොල්ලන්ට සිද්ධ වෙනවා මේ ගිණුම් කරන වෘත්තීමේ දැනුම ලබා ගන්න. ඒකට තමයි තියෙන්නේ AAT ආයතනයේ chartered accountancy අන්න ඒ වගේ ආයතන තියෙනවා. තව තියෙනවා සීමායක තියෙනවා, ඒ වගේ CMA එකක් තියෙනවා. ඒ වගේ එක ආයතන තියෙනවා. ඒ ආයතන වලින් ඕගොල්ලන්ගේ මේ ශිල්පීය හා වෘත්තීය දැනුම වැඩි වෙනවා. තව එකක් තමයි දැන් අපි ගත්තොත් ඕගොල්ලන්ට මම ගිණුම් කරන විෂය උගන්වනවානේ සහ ඕගොල්ලන්ගේ ඉස්කෝලේ ටීචර් ගිණුම් කරන විෂය උගන්වනවා. ඒගොල්ලෝ කොහොමද මේ ගිණුම් කරන විෂය උගන්වන්නේ? ඒ කියන්නේ මේ ශිල්පීය දැනුම කොහෙන්ද ගන්න? අපි ඕගොල්ලන්ට උගන්වන්න මේ ශිල්පීය දැනුම ගන්නේ අපි පොඩි කාලේ ඉගෙන ගත්ත සර් කෙනෙක්ගෙන් එහෙම නෙමෙයි. ඒගොල්ලන්ගෙනුත් අපි දැනුමක් ගත්තා. හැබැයි ඕගොල්ලන්ට අපි විෂය උගන්වන්න මේ දැනුම ගන්නේ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයෙන්. ඒගොල්ලෝ තමයි ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය තමයි ලංකාවේ ගිණුම් කරන විෂය සම්බන්ධයෙන් වගකීතු බලධාරියෙක් වෙන්නේ. එයා තමයි ලංකාවේ ගිණුම් කරන විෂය අලුත් කිරීම කරන්නේ, අලුත් දේවල් හඳුන්වා දෙන්නේ අන්නේ ආයතන. ඒගොල්ලෝ කියන නිර්දේශයන්ට අනුව තමයි අපි ඕගොල්ලන්ට උගන්වන්නේ. ඒක නිසා ඒගොල්ලෝ කාලෙන් කාලට විෂය කොටස් වෙනස් කරනවා. ඉතින් මේ වෙනස් කරන විෂය කොටස් ඔයගොල්ලෝ හරියට ඉගෙන ගන්න වෙනවා. මම උදාහරණයක් කිව්වොත් එහෙම මීට අවුරුදු 6කට කලින් ඒගොල්ලෝ කිව්ව යම්කිසි කරුණක් අද වෙනකොට ඒගොල්ලොම කියනවා වැරදි කියලා. ඒක නිසා ඔයගොල්ලෝ පාස් පේපර් පොතක් අරගෙන ගානක් හදනකොට අවුරුදු 6කට 7කට කලින් හදපු ගානක් හදන විදියයි ඒ ගානම අද හදන විදියයි වෙනස්.
ඒ කියන්නේ අර කාලයත් එක්ක සමහර දේවල් වැරදි සමහර දේවල් හරි කියලා තීරණය කරලා තියෙනවා. ඒක නිසා ඔයා සැලකිලිමත් වෙන්න වෙනවා පාස් පේපර් පොත්වල උත්තර හදනකොට. ඒක පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඉතින් ඔයගලන්ට ඒ වගේ ගැටලුවක් තියෙනවා නම් ඔයාගේ පාසලේ ගුරුවරයාගෙන් හරි ඒ විෂය උගන්වන ගුරුවරයාගෙන් හරි අහලා ඒ ගැටලුව निराකරණය කරගන්න පුළුවන්. කල්පනාවෙන් හැබැයි ඔය ගොඩාක් පරණ අවුරුදු වල පේපර්ස් හදනකොට පුළුවන් තරම් ඔයගොල්ලෝ පේපර්ස් හදන්න යනවා නම් අලුත් පේපර්ස්ම හදන්න. ඒ කියන්නේ අඩුම තරමේ 2010න් මෙහාවත් පේපර්ස් හදන්න උත්සාහ කරන්න. ඊට වඩා පේපර්ස් පරණ ඒවා හදන්න යන්න එපා. හදනවා නම් ඒක විෂය උගන්වන ගුරුවරයෙක්ගෙන් අහලා හදන්න. නැත්නම් ඔයගොල්ලන්ට අර ඔයගොල්ලන්ගේ විෂය ව්‍යාකූලතාවය වැඩි වෙන්න පුළුවන්. අර ශිල්පීය හා වෘත්තීය පරිසරය කියලා කතා කරන්නේ ඒක. තව කතා කරන්න තියෙනවා මේ කිරුම් මිනුම් ගැන ගොඩාක් දේවල් තියෙනවා. ඊට පස්සේ අපි කතා කරමු නෛතික පරිසරය. නෛතික පරිසරය කියලා කියන්නේ ගිණුම්කරණයට අදාළ වෙන නීති රීති ඇතුළත් පරිසරයට. දැන් අපි මේ ගිණුම්කරණයේ විෂය හදාරනකොට ළමයි ඔයගොල්ලෝ දන්නවද දන්නේ නැහැ අපි ජීවත් වෙන සමාජයේ නීති කියන එක හැදෙන්නේ පනත් වලින්. නීතියක් හැදෙන්නේ පනතකින්. අපි මේ ගිණුම්කරණයේ විෂය ඉගෙන ගන්නකොට ඔයගොල්ලෝ ඉස්සරහට ඉගෙන ගන්නවා හවුල් ව්‍යාපාර ගිණුම්කරණේ සමාගම් ගිණුම්කරණේ කියලා මූලිකවම පාඩම් දෙකක්. ඒ කියන්නේ 12 වසරේ අන්තිම පාඩමයි 13 දෙවෙනි පාඩම. හවුල් ව්‍යාපාර කියලා කියන්නේ 12 අන්තිම පාඩම. සමාගම් ගිණුම්කරණේ කියලා කියන්නේ 13 දෙවෙනි පාඩම. ඉතින් අන්නේ පාඩම් දෙක ඉගෙන ගන්නකොට ඔයගොල්ලන්ට නීති රීති ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඒක අපි ඔක්කොම කියා දෙනවා. මූලිකවම දැනගන්න ඕනේ හවුල් ව්‍යාපාරයකට බලපාන නීති මොනවද කියලා. සහ ඒවැය තියෙන යම් යම් කරුණු කීපයක් තියෙනවා පාඩම් කරගන්න වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් හවුල් ව්‍යාපාර කියන එකට අදාළ වෙන පනත්ම තියෙනවා කීපයක්. එකක් තමයි 1890 හවුල් ආඥා පනත. තව එකක් තමයි 1840 වංචා වැළැක්වීමේ ආඥා පනත. තව පනතක් තමයි හවුල් ව්‍යාපාරට අදාළ වෙන 2007 අංක 7 දරන සමාගම් පනත. තව පනතක් ගත්තොත් එහෙම 1918 අංක 6 දරන ව්‍යාපාර නාමාක්ෂා පනත. මේ වගේ පනත් තියෙනවා ව්‍යාපාරට අදාළ වෙන. ඒ වෙයි සමහර වගන්ති වල තියෙන තොරතුරු ටිකක් දැනගෙන ඉන්න වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් දැන් අපි සමහරට ගාණක් හදනකොට ඔයගොල්ලෝ මං කියන එක අපහැදිලි වගේ නම් කියන්න. තාම ඔයගොල්ලෝ මේ ගැන දන්නේ නැහනේ. ඒකයි මම මෙහෙම කියන්නේ. දැන් හිතන්නකෝ අපි ඔයගොල්ලෝ හිතන්නකෝ මොකක් හරි ඔයගොල්ලෝ මේ කෑම જાතියක්. අපි හිතමු නූඩල්ස් එකක් වගේ. ඔයා නූඩල්ස් එකක් ගෙදෙට්ට ගේනවා. කඩේකින් අරගෙන ගේනවා. ඒක ගෙනාවට පස්සේ ඔයා හදන විදිය දන්නේ නැත්නම් ඒ පැකට් එකේ පිටිපස්සේ ගහලා තියෙනව නේද මෙහිමයි හදන්නේ කියලා. ඒ කියන්නේ ඒක හදන විදිය තියෙනවනේ. ඒ වගේ තමයි මේ ගිණුම්කරණයේ විෂයේදී සමහර ගණන් හදනකොට අර පැකට් එකේ ගහලා තියෙනවා වගේ තොරතුරු ටිකක් ඕනේ. ඒ කියන්නේ කොහොමද හදන්නේ කියලා. අන්න ඒ වගේ තොරතුරු ටිකක් ඕනේ. ඒ තොරතුරු ටික ගන්න නම් මම මේ ඔයාලට නීති කියා දෙනවා මේ විෂයේදී ඒ පාඩමේදී මේ නීති ටික ඔයා පාඩම් කරගෙන ඉන්න ඕනේ. එතකොට මම කියනවා අර මම කලින් දවසේ කියා දුන්න නීතිය තියෙන්නේ. අන්නේ නීති විදියට මේ ගාන හදන්න කියලා. බලමු. ඒක තව ඉස්සරහදී හම්බෙන්නේ. ඊට පස්සේ ගත්තොත් සමාජ හා සංස්කෘතික පරිසරය. සමාජ හා සංස්කෘතිය. මේ සමාජ හා සංස්කෘතිය කොහොමද ව්‍යාපාරට බලපෑමක් එල්ල වෙන්නේ? දැන් ඔයගොල්ලෝ ගත්තොත් එහෙම ඉතල බලන්න මේ මෑත කාලේ තියෙන වසංගත තත්ත්වයක් එක්ක ගොඩක් අය තමන්ගේ ගොඩක් අය නෙමෙයි හැමෝම වගේ තමන්ගේ ව්‍යාපාර වලට අතසේදුම් දියර සැනිටයිසර් මොනවා හරි ඊට පස්සේ නැත්තම් හැම දැන් නගරේ ගත්තොත් එහෙම හැම ෂොප් එකකට වගේ පොඩි සිංක් එකක් එහෙම හයි කරලා තියෙන ඔයගොල්ලෝ දැකලා ඇති. ඊට පස්සේ හැමෝම මාස්ක් එකක් දානවා. ඒ වගේ දේවල් දැකලා ඇති. ඒකෝට ඔයා හිතලා බලන්න මේ වසංගත රෝගයක් පැමිණීම නිසා නැත්නම් මේ වෛරස් එකක් පැමිණීම නිසා අර මාස්ක් නිෂ්පාදන ව්‍යාපාරවල අලෙවි වැඩි වෙලා තියෙනවා. සහ ඔය පොඩි ඇඟලුම් කර්මාන්තශාලා කරපු අය දැන් ඒව කරන්නේ නැතුව ඒ කියන්නේ පොඩි ළමා ඇඳුම් වෙන්න පුළුවන්. පොඩි ටී-ෂර්ට් හද පොඩි ඇඟලුම් කර්මාන්තශාලා වෙන්න පුළුවන්. ඒගොල්ලෝ දැන් ඒව කරන්නේ නැතුව මේ මාස්ක් නිෂ්පාදනය කිරීමක් කරනවා. ඊට පස්සේ අපේ රටේ තිබ්බ සිංක් වල මිල ගන්න. ඒ කියන්නේ සිංක් වලට තියෙන ඉල්ලුම වැඩි වෙලා තියෙනවා. ඉතල බලන්නකො ඉස්සර සිංක් එකක් සාමාන්‍යයෙන් ඔය එළිය හයි කරන සිංක් එකක් හැමෝම ගන්නෙ නෑනේ. ඒ කියන්නේ ඔය අත්‍යවශ්‍ය උත්සව අවස්ථාවකදී නිවසක පරිහරණයට ගන්නවා මිසක් සාමාන්‍යයෙන් ඒකත් සල්ලි දීලා ගන්නවම අඩුයිනේ. ඉතින් හිතලා බලන්න එකපාරටම ලංකාව පුරාම සමහර ලෝකෙ පුරාම මේවට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. ඇයි හැමෝම වගේ සිංක් ගන්නවනේ. එතකොට බලන්න මේ සිංක් නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවල ආදායම් වැඩි වෙනවා. ඉතින් බලන්න මේ සමාජයේ වෙච්ච දෙයක් නිසා එක සමාගම් වල අලෙවි වැඩි වුණා. ඊට පස්සේ තව දෙයක් තමයි ඔය අයිස් ක්‍රීම් සහ සීතකල
අයිස්ක්‍රීම් සහ සීතකල ආහාර තියෙන්නේ අන්‍යවට තියෙන ඉල්ලුම චුට්ටක් අඩු වෙනවා. මොකද සීතකල ආහාර ගත්තට පස්සේ අපිට සෙම් ප්‍රතික්ෂා තත්ත්ව වගේ ඇති වෙන්න පුළුවන්. ඒක නිසා මිනිස්සු ඒවා පාවිච්චි කරනවා දැන් අඩුයි. මොකද පොළොවට ලෙඩක් හදා ගන්න ඕනේ නැහැ නේ කියලා. සෙම හදා ගන්න ඕනේ. එහෙම වුණොත් බයයි ඉතින් තැනකට ගිහිල්ලා බේත් ගන්න චුට්ටක් අපහසුයි. ඒක නිසා බලන්න. එතකොට අර ඒ භාණ්ඩ වලට තියෙන ඉල්ලුම පැත්ත අඩු වෙලා තියෙනවා. ඉතින් ඕගොල්ලෝ අයිස්ක්‍රීම් වගේ දෙයක් නිෂ්පාදනය කරන ව්‍යාපාරික කෙනෙක් නම් ඔන්න ඔයාගේ ආධිනව අඩු වෙන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ අර මාස්ක් හදන නැත්නම් සැනිටයිසර් සම්බන්ධයෙන් තියෙන නැත්නම් ඔය එකක් සම්බන්ධයෙන් වෙන්න පුළුවන් නැත්නම් මොකක් හරි ඔය ප්‍රතිජීවක ඖෂධ සම්බන්ධයෙන් වෙන්න පුළුවන් කටයුතු කරන ව්‍යාපාරයක් නම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගේ අලුයි පැත්ත වැඩි වෙලා ලාභේ වැඩි කරගන්න පුළුවන්. මම ඔය එකක් කිව්වේ. තව විස්තර අපි මේ පාඩමේ කොටස් සාකච්ඡා කරද්දී බලමු. ඊට පස්සේ තාක්ෂණික පරිසරය. මේ තාක්ෂණය කියන එක ගිණුම් කරන්න සෑහෙන බලපෑමක් එල්ල කරලා තියෙනවා. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම තාක්ෂණය කියන එක දැන් අපි ගත්තොත් ඔයගොල්ලෝ ගිණුම් කරන විෂය දැන් ඉගෙන ගන්නවානේ. මේ ගිණුම් කරන විෂය ඉගෙන ගත්තා කියලා ඔයගොල්ලන්ට කවදා හරි දවසක අනිවාර්යයෙන්ම ජොබ් එකක් හම්බ වෙනවා කියලා ඒ කියන්නේ කියන්න අමාරුයි. ඒ කියන්නේ ඔයා අනිවාර්යයෙන්ම මේ විෂය ඉගෙන ගත්තට ඔයාට හොඳ රැකියාවකට යද්දී අනිවාර්යයෙන්ම පරිගණක දැනුම අවශ්‍ය වෙනවා. පරිගණක දැනුම. පරිගණක දැනුම කියලා මම අදහස් කරන්නේ ගිණුම් කරන්නේ සම්බන්ධයෙන් පරිගණක දැනුම. ඒ කියන්නේ ඔයාට පරිගණකයේ භාවිතා කරලා ගණන් හැදීමේ කුසලතාවය තියෙන්න ඕනේ. ඒවට එක එක software ටිකක් තියෙනවා. QuickBook, Sage, Oracle, Mayo ඒ වගේ software කීපයක් තියෙනවා. QuickBook, Sage, Mayo, Oracle එකක් තියෙනවා මට මතක් වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ ගිණුම් කරන මෘදුකාංග කීපයක් තියෙනවා. මෘදුකාංග වලින් එකක් හරි පාවිච්චි කිරීමේ හැකියාව ඔයාට තියෙන්න ඕනේ. එතකොට ඔයාට ටක් දාලා ගිහිල්ලා ව්‍යාපාරයක වැඩ අල්ලගෙන කරගන්න පහසුයි. ඒ කියන්නේ තාක්ෂණික දැනුමක් තියෙන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලෝ අද වෙනකොට අහලා තියෙන නේද ඔය data entry job කියලා. දත් ඇතුළත් කිරීමේ රැකියාව. ඒ කියන්නේ සමහරට ඉතර දැනුමක් නැති කෙනෙකුට උනත් මේ තාක්ෂණික දැනුම ටිකක් තියෙනවා නම් අපිට පුළුවන් එයාට රැකියාවක් ලබා දීමක් කරලා නැත්නම් ඔයාගේ ව්‍යාපාරයට හිම කෙනෙක්ව බඳවගෙන එයාලව්ව ගිණුම් කරන්නේ තියෙන තොරතුරු ටික ඒ කියන්නේ භාණ්ඩ කතා භාණ්ඩ වික්කා අන්නේ දේවල් ටික ගිණුම් වලට දාන්න. ගිණුම් වලට දාන්න විතරයි තියෙන්නේ. ගණන් හදන්න ඕනේ. ඒ කාට හරි කෙනෙකුට තියෙන්නේ ඒ දෙන තොරතුරු ටික ගිණුම් වලට දාන්න. තිනත් එක්ක ගිණුම් වලට දාන්න විතරයි තියෙන්නේ. ඒ ගිණුම් කරන්නේ තියෙන පරිගණක මෘදුකාංගය හරහා ඒ සම්පූර්ණ ගානම ස්වයංක්‍රීයව හැදෙනවා. අපිට තියෙන අර තොරතුරු ටික ගානට දාන එක විතරයි. ඉතින් බලන්නකෝ තාක්ෂණය කියන එක. ඊට පස්සේ ඔයගොල්ලෝ දැකලා තියෙනවා කඩේකින් භාණ්ඩ ගන්නකොට කාර්යපත් වලින් ගෙවීම කරනවා. ඉතින් බලන්න ඒකෙදි ව්‍යාපාරිකයාට තමන්ගේ ගිණුමට ව්‍යාපාරිකයාට තමන්ගේ ගිණුමට මුදල් රැස් කර ගැනීමේ හැකියාව හම්බ වෙලා තියෙනවා. ඉතින් ඒකත් මේ ගිණුම් කරන්නේදී තාක්ෂණයට උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. තව තියෙනවා අපි ඒව බලමු. හරි. ඊට පස්සේ බලමු අපි මේ ටික තවදුරටත් සාකච්ඡා කරලා අපේ ටියුට් එකත් එක්ක. අපි පොඩ්ඩක් ටියුට් එක පැත්තට යන්නද? හරි මට විනාඩියක් දෙන්න මම ටියුට් එක ගන්නකම්.
අපි ප්‍රශ්න ටික සාකච්ඡා කරගෙනම යමු දැන්. හරි. මුලින්ම තියෙන ඔයගොල්ලන්ගේ ප්‍රශ්නාංක 1 ඔයගොල්ලෝ හරි වැරදි දාගන්න. හරි වැරදි කියලා කියන්නේ උත්තරේ හරිද කියලා චෙක් කරගන්න. ටියුට් එකේම ලියනවා නම් පැන්සල් එකකින් වගේ ලියන්න. මේවා පුළුවන් තරම් ලියන පොතේ ලියනවා නම් හොඳයි උත්තර ටික. අංකේ දාලා ලියනවා නම් ඇති උත්තර ටික. පොතේ එතකොට ඔයාලට පාඩම් කරද්දී ආයේ පාරක් නැත්තම් උත්තරේ තියෙද්දි පාඩම් කරන්න හිතෙන්නේ නැහැ. පාඩම් කරලා උත්තරේ කියන්නේ දෙන්නේ මේක ලියලානේ තියෙන්නේ කියලා පා යනවා. ඒක නිසා පැන්සලින් වගේ කරනවා නම් ගොඩක් හොඳයි ටියුට් එකේ ලියද්දී. මේ දේවල් උත්තර ලියද්දී අනිත්‍යව පැනලිය ඔන්න අපිට කියලා තියෙනවා අංක 1 ගිණුම් කරන යන්න කෙටියෙන් හඳුන්වන්න. ගිණුම් කරන යන්න කෙටියෙන් හඳුන්වන්න. ගිණුම් කරණය කියලා කියන්නේ මොකක්ද? උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට ගිණුම් කරන ඒකකයක් පිළිබඳව තීරණ ගැනීම සඳහා තොරතුරු සැපීමේ ක්‍රියාවලිය. තොරතුරු සැපීමේ ක්‍රියාවලිය. උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට ගිණුම් කරන ඒකකයක් පිළිබඳව තීරණ ගැනීම සඳහා තොරතුරු සැපීමේ ක්‍රියාවලිය. ඒක නම් හරියටිනේ නේද? ඊට පස්සේ ප්‍රශ්නාංක 2 තියෙනවා අපි එකත් බලමු. ටිකක් අර වෙනස් අමාරු වගේ ඒවා මන් තියෙනවා නම් ටික වෙලාවක් දෙන්න. මේ ඕගොල්ලෝ ලියන්න ඇතිනේ. උත්තරේ බලලම ලියන්න ඇතිනේ හැබැයි තියෙනවා. ගිණුම් කරන්නේ ප්‍රධාන අරමුණ කුමක්ද? ගිණුම් කරන්නේ ප්‍රධාන අරමුණ වෙන්නේ මොකක්ද? ගිණුම් කරන ඒකකයක් පිළිබඳව උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු සැපයීම. ගිණුම් කරන ඒකකයක් පිළිබඳව උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු සැපයීම නැත්නම් sannivedanaya කිරීම. අපි ප්‍රධාන අරමුණ විදිහට කතා කරනවා. ගිණුම් කරන්නේ මූලික වශයෙන්ම කරන්නේ තීරණ ගන්න තොරතුරු දෙක. ඊට පස්සේ බලන්න ඔයාගෙන් ප්‍රශ්නාංක 3 අහලා තියෙනවා ගිණුම් කරන ඒකකය යනු කුමක්ද? ගිණුම් කරන ඒකකය යනු කුමක්ද? ගිණුම් කරන ඒකකයක් කියලා කියන්නේ මොකක්ද? ගිණුම් කරන ඒකකයක් කියලා කියන්නේ නම් ගිණුම් කරන කටයුතු සඳහා පදනම් කරගනු ලබන ගිණුම් කරන කටයුතු සඳහා පදනම් කරගනු ලබන කිසියම් නිශ්චිත ආර්ථික ඒකකයක්. ගිණුම් කරන කටයුතු සඳහා පදනම් කරගනු ලබන කිසියම් නිශ්චිත ආර්ථික ඒකකයක්. ගිණුම් කරන කටයුතු සඳහා පදනම් කරගනු ලබන කිසියම් නිශ්චිත ආර්ථික ඒකකයක්. ප්‍රශ්නාංක 4 ඔයාගෙන් අහනවා ගිණුම් කරන ඒකකයන්ගේ ප්‍රභේද මොනවාද? මේ ඒකකයන්ගේ ප්‍රභේද කියලා කියන්නේ අර පුද්ගල ගිණුම්කරණය, ව්‍යාපාර ගිණුම්කරණය, රාජ්‍ය ගිණුම්කරණය, ජාතික ගිණුම්කරණය, පොදු ගිණුම්කරණය. පුද්ගල ගිණුම්කරණය, ව්‍යාපාර ගිණුම්කරණය, රාජ්‍ය ගිණුම්කරණය, ජාතික ගිණුම්කරණය, පොදු ගිණුම්කරණය. මේ ටික. හරි. ඊළඟ ප්‍රශ්නෙත් බලමු නේද? ප්‍රශ්නාංක 5 ඔයාගෙන් අහලා තියෙනවා ගිණුම්කරණයේ විඤ්ඤාපන ප්‍රභවයක් ලෙස හඳුන්වන්නේ ඇයි? ගිණුම්කරණයේ විඤ්ඤාපන ප්‍රභවයක් ලෙස හඳුන්වන්නේ. ඒකට උත්තරේ ඔයාට ලියන්න පුළුවන්. දැන් අර අපි විඤ්ඤාපන ප්‍රභවයක් කියන්නේ ඇයි කියලා කතා කළා. ඒ නිර්වචනය ලිව්වා නම් ඇති. ඒ කියන්නේ ව්‍යාපාරයක පවතින තොරතුරු තුලින් සත්‍ය හා සාධාරණ තොරතුරු බිහි කිරීමක් සිදු වන නිසා. කොහොමරි තොරතුරු බිහි කිරීමක් වෙනවා කියන වචනේ තිබ්බනම් ඇති. ව්‍යාපාර ආයතනයක පවතින තොරතුරු වලින් සත්‍ය හා සාධාරණ තොරතුරු බිහි කිරීමක් සිදු වන නිසා. නැත්නම් ඔය ටියුට් එකේම මම හිතන්නේ කලින් පිටුවේද වගේ උත්තරයක් විඤ්ඤාණ ප්‍රභවයක් වෙන්නේ ඇයි කියලා පොඩි පැහැදිලි කිරීමක් තිබ්බේ. ඒ පැහැදිලි කිරීම ලියලා තිබ්බත් ඔයා වගේ උත්තරේ හරි. අනිවාර්යෙන් ඒකනේ ලියන්න නැත්තේ නේද? ප්‍රශ්නාංක 6 ගිණුම්කරණයේ සම්පත් පාලන මාධ්‍යයකි. ගිණුම්කරණයේ සම්පත් පාලන මාධ්‍යයකි. එකඟ වන්නේද කියලා අහනවා. ඔව් එකඟ වේ. හේතුවකුත් ලියමු. මේ එකඟ වේද කියලා වගේ ප්‍රශ්නයක් ඇහුවොත් ඔයා හැමතිස්සෙම සැලකිලිමත් වෙන්න එකඟ වෙනවද නැද්ද කියන එක ලියන්න. සහ
හේතුවක් අහලා තිබ්බොත් අනිවාර්යෙන්ම ලියන්න. අහලා තිබ්බේ නැති වුණා පුළුවන් තරම් හේතුවක් ලියන්න උත්සාහ කරන්න. දන්නවනම් හේතුවක් ලියන්න උත්සාහ කරන්න හැමතිස්සෙම. ඔයාලට ලියන්න පුළුවන් එකඟ වේ හේතුව විදිහට ලියන්න පුළුවන්. එයාවත් ඉඳ තියෙනවා. එයාවත් ඉඳ තියෙනවනේ. එකඟ වේ ව්‍යාපාර ආයතනයක පවතින ව්‍යාපාර ආයතනයක පවතින සීමිත සම්පත් ව්‍යාපාර ආයතනයක පවතින සීමිත සම්පත් මෙහෙයවීම හා පාලනය කිරීම ගිණුම් කරන තොරතුරු භාවිතයෙන් සිදු කළ හැකි බව. ගිණුම් කරන තොරතුරු භාවිතයෙන් සිදු කළ හැකි බව. සිදු කළ හැක කියලා ලියන්න. ගිණුම් කරන තොරතුරු භාවිතයෙන් සිදු කළ හැක. ඒ කියන්නේ අපිට අර හරියට තොරතුරු තියෙනවා නම් ව්‍යාපාරයේ ආදායම, සේවකයන්ගේ වැටුප සම්බන්ධ තොරතුරු තියෙනවා නම් අපිට තීරණයක් ගන්න පුළුවන්. දැන් ඔන්න ආයේ ව්‍යාපාරය වහලා තියන්න උනොත් එහෙම දැන් මේ කොවිඩ් වගේ තත්ත්වයක් නිසා එතකොට බලන්න වෙනවා මේ ව්‍යාපාරයේ ඉන්න සේවකයන්ට අඩුම තරමේ වැටුප කීයක් ගෙවන්න ඕනේ. සම්පූර්ණ වැටුප ගෙවන්න ඕනේ නැහැ වැඩ කරන්නේ නැත්තම්. ඒගොල්ලන්ට අඩුම තරමේ මූලික වැටුප විදිහට කීයක් දෙන්න වෙයිද? ඒක හරි දෙන්න එපා. ඉතින් සේවකයන් නැත්නම් ඒගොල්ලන්ට ජීවත් වෙන්න විදියක් නැතුව යනවනේ. අන්න ඒ වගේ තීරණ ගන්න පුළුවන් මේ ගිණුම් කරන තොරතුරු පාවිච්චි කරලා. අපි මොකක්ද ඉස්සරහට කරන්න ඕනේ මේ වගේ තත්ත්වයකදී? අපි ව්‍යාපාරයේ දිගටම වෙළඳපොලේ ඉන්න නම් මොකද්ද කරන්න ඕනේ? මේ වගේ දේවල් වලට එළඹෙන්න පුළුවන්. ගිණුම් කරන තොරතුරු පාවිච්චි කරලා. ඒක ඉතින් ඔයගලන්ට දැම්ම කිව්වට එච්චර තේරෙන්නේ නැහැ. ටික දවසක් යනකොට සහ ගිණුම් කරන විෂය ගැන ඔයගොල්ලෝ පොඩ්ඩක් අර හිතන්න වගේ ගත්තාම ඔයගලන්ට ඔක තේරෙනවා. හරි. ඊට පස්සේ අපි අහලා තියෙනවා ප්‍රශ්න අංක 7 ව්‍යාපාරයේ කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශ්ව 4ක් ලියන්න. අයිතිකරුවන්, කළමනාකරුවන්, සේවකයන්, ගනුදෙනුකරුවන්. ප්‍රශ්න අංක 8. පහත සඳහන් පාර්ශවයන් ව්‍යාපාරය කෙරෙහි ඇල්මක් දැක්වීමට හේතු දෙක බැගින් සඳහන් කරන්න. පහත සඳහන් පාර්ශවයන් ව්‍යාපාරය කෙරෙහි ඇල්මක් දැක්වීමට හේතු දෙක බැගින් ලියන්න. පළවෙනි එක අයිතිකරුවන් නැත්නම් කොටස් හිමියන්. මේ අයිතිකරු උනන්දුවක් දක්වන්නේ ඇයි? ප්‍රමාණවත් ලාභයක් ලබා තිබේද යන්න දැන ගැනීමට. ප්‍රමාණවත් ලාභයක් ලබා ගැනීමට කියලා යන ප්‍රමාණවත් ලාභයක් ලබා ගැනීමට ව්‍යාපාරයේ අනාගත වර්ධනය සඳහා නැත්නම් ආයෝජිත මුදලේ සුරක්ෂිතතාවය දැන ගැනීමට ප්‍රමාණවත් ලාභයක් ලබා ගැනීමට ව්‍යාපාරයේ අනාගත වර්ධනය සඳහා ඒ වගේ දේවල් දෙකක් ලියුවම ඇති. මේක මේ ගිණුම් කරන්නේ නෙමෙයි මේක ව්‍යාපාර අධ්‍යයනයට අදාළ ප්‍රශ්න. ඊට පස්සේ බලන්න මේ B කියන එක කළමනාකරුවයි ව්‍යාපාරයක් පිළිබඳ උනන්දු වෙන්නේ. කළමනාකරු උනන්දු වෙන්න හේතුවක් විදිහට ලියන්න පුළුවන්. තමාගත් තීරණවල නිවැරදිතාවය දැන ගැනීමට. තමාගත් තීරණවල නිවැරදිතාවය දැන ගැනීමට. තමාගත් තීරණවල නිවැරදිතාවය දැන ගැනීම. ඒ කියන්නේ ඒගොල්ලෝ ගත්ත තීරණ හරිද කියලා දැනගන්න. තමාගත් තීරණවල නිවැරදිතාවය දැන ගැනීම. තව එකක් ගත්තොත් එහෙම අපිට ගන්න පුළුවන් තව එකක් විදිහට ගත්ත හැකි ව්‍යාපාරයේ ඉදිරි වැඩ කටයුතු සැලසුම් කිරීමට ව්‍යාපාරයේ ඉදිරි වැඩ කටයුතු සැලසුම් කිරීමට ව්‍යාපාරයේ ඉදිරි වැඩ කටයුතු සැලසුම් කිරීමට
හරි නේද? අපි බලමු එහෙනම් ඊළඟට ඔයගලන්ට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න ලැජ්ජ වෙන්න එපා. සැපයුම් කරුවන්. සැපයුම් කරුවන් ගත්තොත් එහෙම ඒගොල්ලෝ උනන්දු වෙන්නේ සැපයුම් කරුවන් උනන්දු වෙන්නේ අඛණ්ඩව ඇනෝම් ලබා ගැනීමට. අඛණ්ඩව ඇනෝම් ලබා ගැනීම. ඒ කියන්නේ දිගින් දිගටම ඕඩර්ස් ගන්න. අඛණ්ඩව ඇනෝම් ලබා ගැනීමට. තව එකක් ගත්තොත් සැපයූ ඇනෝම් සඳහා මුදල් ලබා ගැනීමට. සැපයූ ඇනෝම් සඳහා මුදල් ලබා ගැනීමට. ඒ කියන්නේ දිගින් දිගටම ඕඩර්ස් ගන්න එකයි. ඒ දුන්න ඕඩර් වලට සල්ලි ගන්න එකයි. දිගින් දිගටම ඇනෝම් ලබා ගැනීම, සැපයූ ඇනෝම් සඳහා මුදල් ලබා ගැනීම. මේ දෙක. හරි. ඊට පස්සේ අපි බලමු ඊළඟට මොකක්ද තියෙන්නේ කියලා. බැංකු කියලා තියෙනවා. බැංකු. බැංකුවක් කෙරේ උනන්දුවක් වෙන්නේ ඇයි? තවදුරටත් ණය ලබා ගැනීමට. තවදුරටත් ණය ලබා ගැනීමට. තවදුරටත් ණය ලබා දීමට වෙන්න ඕනේ ගැනීමට නෙමෙයි. බැංකු උනන්දු වෙන්නේ මේ තවදුරටත් ණය ලබා දීමට. තවදුරටත් ණය ලබා දීමට. තව එකක් ගත්තොත් එහෙම ලබා දුන් ණය සඳහා පොලී මුදල් අය කර ගැනීමට. ලබා දුන් ණය සඳහා පොලී මුදල් අය කර ගැනීමට. නැත්නම් ණය අය කර ගැනීමට. ණය ලබා දීමටයි ණය අය කර ගන්නයි තමයි මේගොල්ලෝ උනන්දු වෙන්නේ. මේකෙත් ටියුට් එකේ මුල chart එකක් තිබේ. chart එකෙන් බලලා ලිව්වනම් ඒත් ඇති. ඒ chart එකේ තිබේ හරි උත්තර. ඊට පස්සේ තියෙනවා බහුවර්ණ පිළිතුරු කීපයක්. අපි ඒකත් ප්‍රශ්න කීපයක් තියෙනවා. මේ ප්‍රශ්න මේ බහුවර්ණ ප්‍රශ්න ඔක්කොම ඔයගොල්ලන්ගේ මීට කලින් A levels paper වලින් ගත්ත ඒවා. ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ දෙයක් තියෙනවා මේ උසස් පෙළ මට්ටමේදී ඔයගොල්ලන්ගේ පේපර් හැදෙනකොට පේපර් එකේ සාමාන්‍ය විදිහටම පළවෙනි පත්‍රය දෙවෙනි පත්‍රය කියලා කොටස් දෙකක් තියෙනවා. ඒකේ පළවෙනි පත්‍රයට පැය දෙකක් තියෙනවා ගිණුම් කරන විෂයේදී. එක පේපර් එකට පැය දෙකයි. දෙවෙනි කොටසට පැය 3ක් තියෙනවා. A-level paper එක. ඊට පස්සේ මේකේ මේ පළවෙනි පේපර් එක ගත්තොත් පළවෙනි පේපර් එකේ තියෙනවා ප්‍රශ්න 30ක් බහුවර්ණීයව. MCQ ප්‍රශ්න 30ක් තියෙනවා. ඊට පස්සේ කෙටි පිළිතුරු ලියන්න ප්‍රශ්න තියෙනවා 20ක්. සමස්තයක් විදිහට ලකුණු දෙන්නේ 50යි පළවෙනි පේපර් එකට. ඒ කියන්නේ බෙදිලෙද්දි 50යි එන්නේ. දෙවෙනි පේපර් එකට 50යි. එතකොට ඔයා සැලකිලිමත් වෙන්න වෙනවා මේ පේපර් එකේ තියෙන පළවෙනි ප්‍රශ්න 30න් උත්තර ලියනකොට දැන් ලියන කෙටි පිළිතුරු ඒවා නම් ගොඩක් වෙලාට ලකුණු හම්බ වෙනවා. ඒ කියන්නේ ලේසි ඒවා තමයි ගොඩක් වැටෙන්නේ මේ කෙටි පිළිතුරු ලියන කොටසේදී. ප්‍රශ්න 30ක් ප්‍රශ්න 20ක් තියෙන කෙටි පිළිතුරු ලියන්න. ඒකදී ටිකක් උගලන් ලේසි ප්‍රශ්න තමයි හම්බෙන්නේ. දැන් මේ බහුවර්ණකයේදී වර්ණ පහක් තියෙන. ඒ කියන්නේ ඔයගලන්ට තෝරා ගැනීම පහක් තියෙනවා. ඔයගොල්ලෝ සාමාන්‍ය පෙළ මට්ටමේදී 4යිනේ තිබ්බේ. තෝරගන්න උත්තර 4ක් දීලා 4න් එකක් තමයි තෝරගන්න තිබෙන්නේ. දැන් තියෙන්නේ 5න් එකක්. ඒක නිසා ඔයගොල්ලන්ට අර කියවියන්න ඒ කියන්නේ පුළුවන් තරම් වේගෙන් වැඩ කරන්න සිද්ධ වෙනවා මේවා කියවලා බලලා උත්තර ලියන්න. අනිවාර්යෙන් පරණ අවුරුදු වල පේපර්ස් හදලා හොඳ පුරුද්දක් තියාගන්න වෙනවා. දැන් මින්න රෙඩි වෙන්න ඕනේ. ඒ වුණාට දැන් නිකන් පාඩම් කරලා සූදානම් වෙලා ඉන්න. මම ඔයගොල්ලන්ට පේපර්ස් එහෙම කරනවා. දැන් පළවෙනි වාරේ ටික ඉවරෙච්ච ගමන් පළවෙනි වාරට දාලා පේපර් එකක් එහෙම කරනවා. බලමු අපි පන්තිය සාමාන්‍ය තැන පටන් ගන්න පුළුවන් වෙයිද කියලා ඉක්මනින්ම. ඒ නැති වුණොත් අපි ඔන්ලයින් හරහා හරි කරමු. කොහොමවත් ඔයගලන් අතාරින්නේ නැහැ. ඔයගොල්ලෝ හොඳට වැඩ ටික කරලා හොඳට පාස් වෙලා පුළුවන් තරම් හොඳට පාස් වෙලා විශ්වවිද්‍යාලයකට යන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ දේවල් ඔයගොල්ලෝ කරගනි. ඒ දක්වා අපි මහන්සි වෙලා වැඩ කටයුතු කරමු. හරි. එතකොට තියෙනවා බලන්න ප්‍රශ්න අංක 9. ගිණුම් කරන්නේ මූලික අරමුණ වන්නේ. අරමුණ වෙන්නේ මොකක්ද සාමාන්‍යයෙන්? සාමාන්‍යයෙන් අපේ අරමුණේ තිබ්බේ මොකක්ද? ඇල්මක් දක්වන අයට තීරණ ගන්න තොරතුරු දෙන එකනේ. අන්න ඒ අදහස කියනවා නම් ඇති. උත්තරය අංක 3නේ. තොරතුරු භාවිතා කරන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු සැපයීම. තොරතුරු භාවිතා කරන පාර්ශවයන් කියලා කියන්නේ ඇල්මැති පාර්ශවයන්. තීරණ ගන්න තොරතුරු දෙන එක. හරි. මේ තිත්තිරි මත ලියන්න.
ඊට පස්සේ ප්‍රශ්නාංක 10 ව්‍යාපාර ආයතනයක් සම්බන්ධයෙන් පහත දී ඇති තොරතුරුසෙන් කුමන තොරතුරට වෙළඳ ණය හිමිය වැඩිපුර ඇල්මක් දක්වන්නේද? ණය හිමියෝ කියලා කියන්නේ මෙතනදී අදහස් කරලා තියෙන්නේ සැපයුම් කරුවන්. නැත්නම් ව්‍යාපාරයට භාණ්ඩ නැත්නම් භාණ්ඩ හා සේවා ණයට දුන්න කට්ටිය. ඒගොල්ලෝ උනන්දු වෙන්නේ සාමාන්‍යයෙන් ණය අය කරගන්නයි ණය ගෙවන්න කොච්චර කාලෙකින් සල්ලි ගෙවන්න පුළුවන්ද අන්න ඒ වගේ දේවල්. වාර්ෂික ලාභාංශය වෙන්නේ. මේක වැරදි. ලාභේ ඒකටත් උනන්දු වෙන්නේ නැහැ ඒගොල්ලෝ. නියමිත කාලෙදී ණය ගෙවීමේ හැකියාව. ඒක හරි. ණය ගෙවන්න පුළුවන්ද? මෙයාට මම අද සල්ලි දුන්නොත් ණයට. මෙයාට අද මම බාන ණයට ටිකක් මම මේ ව්‍යාපාරට අද සල්ලි ටිකක් ණයට දුන්නොත්. මම මේ ව්‍යාපාරට අද බාන ටිකක් ණයට දුන්නොත්. මෙයාට පුළුවන් වෙයිද දවස් 30කින් සල්ලි ගෙවන්න? මෙයාට පුළුවන් වෙයිද දවස් 45කින් සල්ලි ගෙවද්ද? අන්න ඒ වගේ. එයා උනන්දු වෙනවා. නියමිත කාලයේදී ණය ගෙවන්න පුළුවන්ද කියන එක. උත්තරය අංක 3. ආයෙත් තියෙනවා ගිණුම් කරන්නේ මූලික අරමුණ. මට මතක ඇති කලින් ප්‍රශ්නෙත් තිබ්බා. එතකොට මේක වැරදිලා ආපු එකක් නෙමෙයි. මේක ඇවිල්ලා තව අවුරුද්ද කියලා පේපර් එකේ ආපු ප්‍රශ්නයක්. ඇල්මක් දක්වන පාර්ශ්වයට තීරණ ගන්න තොරතුරු සපයන්න. උත්තරේ වඩාත් නිවැරදි පිළිතුරෙන් අංක 5. සත්‍ය අසත්‍ය බව ප්‍රකාශ කරන්න කියලා ඔන්න ප්‍රශ්න ටිකක් තියෙනවා. බලමු. ගිණුම් කරන ඒකකයට ලාභ අරමුණක් පැවතීම අනිවාර්ය වෙන්නේ නැහැනේ. ලාභ අරමුණක් නැති එකක් වෙන්නත් පුළුවන්. සමිතියක වගේ. සමිතිවලටත් අපි ගණන් හදනවා. අසත්‍යයි. ඔගොල්ලෝ අසත්‍යයි කියලා ලියන්න මම එක අකුරක් විතරක් ලියන්නම්. නීතිමය පුද්ගලභාවයක් ඇති සීමිත සමාගම්වල පමණක් ගිණුම් කරන්නේ ක්‍රියාත්මක කළ හැකියි. නෑනේ ළමයි නීතිමය පුද්ගලභාවයක් තිබ්බත් ගණන් හදන්න පුළුවන් නැති වුණත් ගණන් හදන්න පුළුවන්. අසත්‍යයි. 14 බලන්නකෝ ගිණුම් කරන ඒකකයක සිදුවන ආර්ථික කටයුතු මූල්‍යමය ලෙස තක්සේරු කර වාර්තා කිරීම ගිණුම් කිරීම වගේ සිදුවේ. හරි සත්‍යයි. මූල්‍යමය ලෙස මැනලා ලියන එකයි ගිණුම් කරනදී කරන්නේ. හරි. ප්‍රශ්නාංක 15 ගිණුම් කරන්නේ ව්‍යාපාර ආයතනයක සීමිත සම්පත් පාලනයකට උදව් කරයි. හරි. මම කතා කළේ සම්පත් පාලන මාධ්‍යයක් කියලා. ප්‍රශ්නාංක 16 ගිණුම් කරන්නේ ප්‍රධාන අරමුණ ව්‍යාපාරයක් පිළිබඳව තීරණ කිරීම නිසා තොරතුරු සැපයීම. හරිනේ. සත්‍යයි. මේ ටික අපි සාකච්ඡා කළානේ. මෙතන ඉඳන් තමයි අපිට කතා කරන්න තියෙන්නේ. හරි. මේකෙන් ප්‍රශ්නයක් ඕගොල්ලන්ගේ උසස් පෙළ පේපර් එකේ අහයි. ඒක නිසා මේක අනිවාර්යෙන් බලා ගන්න. මූල්‍ය ගිණුම් කරන්නේ කළමනාකරන ගිණුම් කරතර වෙනස්කම්. මූල්‍ය ගිණුම් කරන්නේ ගත්තොත් සාමාන්‍යයෙන් බලන්නේ අතීතයේ කෙරෙහි. ඒ කියන්නේ අතීතේ වෙච්ච දේවල් තමයි බලන්නේ. මූල්‍ය ගිණුම් කරන්නේදී බලන්නේ වෙච්ච දේවල්. ඒ කියන්නේ අතීතයේ කෙරෙහි තමයි අවධානය යොමු කරන්නේ. ඕගොල්ලන්ට පුළුවන් නම් මේවා highlight කරගන්න. කළමනාකරන ගිණුම් කරන්නේදී අවධානය යොමු කරන්නේ කොහෙටද? කළමනාකරුවෝ තීරණ ගන්න අනාගතයට. ඒක නිසා කළමනාකරන ගිණුම් කරනත් බලන්නේ ඉස්සරහා. ලබන අවුරුද්දේ ලාභය වැඩි කරගන්න මොකද කරන්න ඕනේ? ලබන මාසේ ලාභය වැඩි කරගන්න මොකද කරන්න ඕනේ? ඒව තමයි ඒගොල්ලෝ හිතන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ මූලිකවම අවධානය දෙන්නේ අනාගතයට. අර අනිත් කට්ටිය, ඒ කියන්නේ අයිතිකරුවන්ට බලන්න ඕනේ ගිය මාසේ ලාභය කීයද දන්නේ. වර්ධනය කරන්න බලන්න ඕනේ. ගිය අවුරුද්දේ අපිට මේ වගේ වැටුපක් තමයි ගෙවලා තිබ්බේ. ඒ කියන්නේ ගිය අවුරුද්දේ මේ වගේ ලාභයක් උපයලා තියෙනවා. අන්න ඒ වගේ. ඒ කියන්නේ මූල්‍ය ගිණුම් කරන්නේ හැමදෙස්සම දෙන්නේ වෙච්ච දේවල්. වෙච්ච දේවල්. කළමනාකරන ගිණුම් කරේදී කරන්නේ අනාගතයට වැඩ කරන්නේ. අනාගතයට ගණන් හදන එක. අයවැය හදනවා කියලා කියන්නේ අයවැයක් හදන්නේ ලබන අවුරුද්දට නැත්නම් ලබන මාසෙකට. ඒ වගේ. ඊට පස්සේ අදාළ කරගන්නා තොරතුරු. ඓතිහාසික තොරතුරු. ඒ කියන්නේ අතීත තොරතුරු තමයි යොදා ගන්න. අතීත තොරතුරු පමණක් කියන එක highlight කරගන්න. කළමනාකරන ගිණුම් කරන අතීත තොරතුරු වගේම අනාගත තොරතුරු. ඒ කියන්නේ ඓතිහාසික හා පුරෝගතන කියන්නේ අනාගත තොරතුරු පාවිච්චි කරනවා. ඒ කියන්නේ ගිය අවුරුද්දේ මෙහෙම වුණා. ඒක නිසා ලබන අවුරුද්දෙත් මෙහෙම වෙන්න පුළුවන්. වෙච්ච දේවලුත් ගන්නවා, දෙන්න තියෙන තොරතුරුත් ගන්නවා. රජයන් වෙනස් වෙයි. ඊට පස්සේ මේ වගේ පොලි අනුපාත වැඩි වෙයි.
ඒ වගේ ඒගොල්ලෝ ඓතිහාසික තොරතුරුත් පාවිච්චි කරනවා, අනාගත තොරතුරුත් පාවිච්චි කරනවා. භාවිතා කරන පාර්ශ්වයන් ප්‍රධාන බාහිර පාර්ශ්වයන්ට. බාහිර පාර්ශ්වයන්ට කියන එක highlight කරගන්න. සාමාන්‍යයෙන් මූල්‍ය ගිණුම් කෙනෙක් තොරතුරු දෙන්නේ බාහිර පාර්ශ්වයන්ට. හැබැයි මතක තියාගන්න ඕනනම් අභ්‍යන්තර පාර්ශ්වයන්ට ගන්නත් පුළුවන්. කළමනාකරන ගිණුම් කියන අභ්‍යන්තර පාර්ශ්වයන්ට පමණක්. ඒ කියන්නේ කළමනාකරුවන්ට පමණක් තොරතුරු ඉදිරිපත් කරනවා. නැත්නම් අභ්‍යන්තර පාර්ශ්වයන්ට පමණක්. අංක 4 පොදුවේ පිළිගත් මූලධර්ම. පොදුවේ පිළිගත් මූලධර්ම කියලා කියන්නේ ගිණුම් කරන විෂය හදාරනකොට අපි පාවිච්චි කරන නිකන් ප්‍රීති සමූහයක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි හිතන්නකෝ පාරේ ගමනක් යනවා කියලා. පාරේ ගමනක් යනකොට අපි පාරේ පයින් යනවා නම් හිතන්න දකුණු පැත්තෙන් යනවා. ඊට පස්සේ කහිරකින් පාර පයින්නවා. අන්න ඒ වගේ අපි පාරේ යන්දි පාවිච්චි කරන රීති තියෙනවනේ. ඒවා නීති නෙමෙයි රීතිනේ සාමාන්‍යයෙන්. එතකොට මේ වගේ ගිණුම් කරන විෂය හදාරනකොට අපි කරන දේවල් කීපයක් තියෙනවා. මේ ආකෘති ගහන විද්‍යාවක් වෙන්න පුළුවන්. ආකෘතියක් ගහද්දී මම දන්න දෙයක් කියන්නම්. සමහර ගණන් හදද්දී වට මතකද උඩින් ලියනවා රුපියල් කියලා. අනිවාර්යෙන් මුදල් ඒකකේ දාන්න ඕනේ. ඒක මූලධර්මයක්. ඊට පස්සේ සමහර ගණන් තියෙන ගාන හදද්දී උඩින් ව්‍යාපාරේ නම ලියන්න ඕනේ. කමල්ගේ ව්‍යාපාරය. ප්‍රශ්නයක් අහලා තියෙනවා 11ට 5 නේද කියලා. ප්‍රශ්න අංක 11 පොඩ්ඩක් කියන්න බලමු. ඔය 11ට 5. 11 වෙනි එකට උත්තරේ අංක 5. මම ඒක අර උත්තර 4 මම සාමාන්‍යයෙන් කියවන්නේ නැහැ. ඒකයි එහෙම මම එකපාරටම උත්තරේ කියන්නේ නැත්තේ. ඔයගොල්ලන්ට වේගෙ වැඩි නම් කියන්න සමහරලාට මේ ඔන්ලයින් පාඩමකදී වෙන ප්‍රශ්න කීපයක් තියෙනවා මට ඒක කියන්නත් බැරුව ගියා ඔයගොල්ලන්ට. එකක් තමයි ඔයගොල්ලෝ දැන් බොහෝ විට මෙතන ඉන්න ඔයගොල්ලෝ ඔන්ලයින් පන්තියකට මේ ළඟදී ඒ කියන්නේ මේ සතිය හරි ගිය සතිය හරි සම්බන්ධ වුනේ නැත්නම් ඒ කියන්නේ ටිකක් ඒ ඕලෙවල් රිසල්ට් ආවට පස්සේ සම්බන්ධ වුනේ නැත්නම් අනිවාර්යෙන් වගේ ඇප් එක Zoom ඇප් එක අනිවාර්යෙන් අප්ඩේට් කරගන්න. මොකද අප්ඩේට් කරගත්තේ නැත්නම් සමහර වෙලාවට ඔයගොල්ලන්ගේ ආයේ මුලට යනවා. මුලට ගිහිල්ලා ආයෙ පාරක් ලෝඩ් වෙන්න පුළුවන් දෙතුන් පාරක්. එහෙම ප්‍රශ්න එන්න පුළුවන් මේ අලුත් අප්ඩේට් එක කරේ නැත්තම්. ඒක නිසා අනිවාර්යෙන් දෙතුන් පාරක් මුලට ගිහිල්ලා ආයෙ ලොග් වෙන්න වුණොත් වගේ අනිවාර්යෙන් අප්ඩේට් එකක් තියෙනවද කියලා පොඩ්ඩක් බලන්න. බලලා ඒක කරගන්න. අනිත් යන වලටත් ඒක වැදගත් වෙයිනේ. ඊට පස්සේ අනිත් එක තමයි සමහරවිට දැන් මගේ නම් ප්‍රශ්නයක් නැහැ. මගේ නම් සිග්නල් තියෙනවා හොඳට. ඔයගොල්ලන්ගේ පැත්තේ සිග්නල් පොඩ්ඩක් තියෙන තැනකට වෙලා හරි පොඩ්ඩක් ඉන්න මේ පොඩ්ඩක් නැත්තම් කැඩි කැඩි වගේ ඇහෙන්න බලයි මං කියන එක. නැත්තම් මං කියන එක තප්පර දෙකක් තුනක් වගේ පහුවෙලා ඔයගලන්ට ඇහෙන්න ඒ වගේ ගතියක් තියේවි. එහෙම වුණොත් ඉතින් අර ප්‍රශ්නයක් තමයි සමහර වෙලාවට. බලමුනේ. එතකොට පොදුවේ පිළිගත් මූලධර්ම. ඒ කියන්නේ ගාණක් හදනකොට උඩින් ව්‍යාපාරේ නම ලියනවා. ඊට පස්සේ ලියනවා 2020 12:31කින් අවසන් වර්ෂයේ සඳහා රුපියල් අන්න ඒ වගේ ලියන දේවල් තියෙනවා. අන්න ඒවට අපි කියන මූලධර්ම කියලා. තව ගොඩාක් තියෙනවා. ඒ වගේ දේවල්ට කියන මූලධර්ම කියලා. ඒවා මූල්‍ය ගිණුම් කියනනම් පිළිපදින්න ඕනේ. අනිවාර්යයෙන්. හැබැයි කළමනාකරන ගිණුම් කෙනෙක් ඕනේ නැහැ. මොකද කළමනාකරන ගිණුම් කරන්නේ ගණන් හදන්නේ ඒගොල්ලන්ටනේ. ඒ කියන්නේ කළමනාකරුවන්ටනේ. ඒක නිසා ඒගොල්ලන්ට ඒක වැඩක් නැහැ. ඒව කාටවත් පෙන්වන්නේ නැහැ වෙන අයට පෙන්වන්නේ නැහැ. ඒක නිසා අනිවාර්ය නැහැ. ඕනනම් ලියුව හැකි. හැබැයි අනිවාර්ය නැහැ. මූල්‍ය ගිණුම් කරන්නේ අනිවාර්යයි. මොකද ඒක බැංකුවට දෙන්න පුළුවන්. රජයට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවකට දෙන්න පුළුවන්. වෙන එක එක බාහිර පාර්ශ්වයට දෙන්න පුළුවන්. ඒක නිසා ඒකේ තොරතුරු හරියට තියෙන්න ඕනේ. අනිවාර්යෙන් පිළිපදින්න ඕනේ. ඊට පස්සේ ඉදිරිපත් කරන තොරතුරු වල ස්වභාවය. මූල්‍ය ගිණුම් කියන්නේ සාරාංශගතව තමයි දෙන්නේ. ව්‍යාපාරයේ තොරතුරු සාරාංශගතව තමයි ඉදිරිපත් කරන්නේ. කළමනාකරන ගිණුම් විස්තරාත්මකව තියෙනවා. විශ්ලේෂණාත්මකව තියෙනවා. විශ්ලේෂණාත්මකව කියලා කියන්නේ මෙහෙමයි. දැන් අපි ගත්තොත් එහෙම මූල්‍ය ගිණුම් කරන එක ගත්තොත් බොහෝ විට ඒක තියෙන්නේ ඔයගලන්ට මම මේ කියන එක බලා ගන්න පුළුවන් ඕනෙම ව්‍යාපාරයක ඔය සමාගම් කියන එකක් තියෙන්නේ. සමාගම් කියන ව්‍යාපාරයකට ඔයගොල්ලෝ ගිහිල්ලා
ඒගොල්ලන්ගේ බොහෝ විට තියෙනවා කස්ටමර් වේටින් ඒරියා එකක් කස්ටමර්. ඔයගොල්ලෝ ගියාට පස්සේ අර වැඩක් කරගන්න ගියාට පස්සේ ඔයගලන්ට බලන් ඉන්න වෙලාවක් දෙන්නේ. අන්න ඒ වෙලාවේ ඔයගලන්ට බොහෝ විට මොකක් හරි සෙටියක් හරි මොකක් හරි තියෙනවනේ සෝපා එකක් හරි තියෙනවා. ඒත් එක්කම ඔයගලන්ට ඔය කියවන්න පොත් හරි මොනවා හරි මැගසින් මොනවා හරි තියෙන තැනක් ඇති. එතන ඇති අනිවාර්යෙන් මේ ආයතනයේ ඇනුවල් රිපෝට් එක. නැත්තම් ඒකේ කස්ටමර් කෙයාර් ඔෆිසර් කෙනෙක් ඉන්නවනම් ඒ හරිය වෙන්නේ ඒගොල්ලන්ගෙන් අපි ඉල්ල ගන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ ඇනුවල් රිපෝට් එක දෙන්නොත් කියලා ඉල්ල ගන්න. එහෙම ඉල්ලගෙන ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ඒක. ඒක දෙන එක අයිතියක්. ඔයගොල්ලන්ට ඉල්ලන්න පුළුවන්. ඊට පස්සේ ඒක බලලා ඉතින් දීලා යන්න ආපහු අරයි යන්නවා. ඉතින් ඒකෙන් ඔයගොල්ලන්ට තොරතුරු ගන්න පුළුවන් ගොඩාක් ඒවා. ඒකේ බලන්න පුළුවන් ව්‍යාපාරයේ තියෙන තොරතුරු සාරාංශගත ඔක්කොම තියෙනවා. සමහරට අවුරුදු 4ක 5ක තොරතුරු තියෙනවා ඒකේ. ඉතින් ඔයාලට ඒ අවුරුදු ගානෙම මේ සමාගම මොන වගේ එකක්ද මේ සමාගමේ මොනවද භාණ්ඩ විකුණන්නේ මේ ඔක්කොම දේවල් බලා ගන්න පුළුවන්. ඒ සාරාංශගතව. මතක තියාගන්න. විශ්ලේෂණාත්මකව කියලා කියන්නේ කළමනාකරුවන්ට තීරණ ගන්න පුළුවන් විදිහට තවදුරටත් තීරණවල ප්‍රයෝජනවත් බව වැඩි වෙන විදිහට ප්‍රකාශ කරනට අපි කියන විශ්ලේෂණාත්මකව ඉදිරිපත් කරනවා කියලා. උදාහරණයක් විදිහට විශ්ලේෂණාත්මක තොරතුරක් තමයි දැන් මූල්‍ය ගිණුම්කරණය දෙනවා ව්‍යාපාරයේ ලාභය රුපියල් ලක්ෂ 2යි කියලා. මූල්‍ය ගිණුම්කරණය දෙනවා ව්‍යාපාරයේ ලාභය රුපියල් ලක්ෂ 2යි කියලා. කළමනාකරන ගිණුම්කරණය ඕක දෙනවා ව්‍යාපාරයේ ලාභය ෑම රුපියල් 100කටම රුපියල් 20ක් කියලා. එතකොට බලන්නකෝ අර ව්‍යාපාරයේ ලාභය කිව්වට පස්සේ ඒකෙන් එච්චර තොරතුරු ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ කීයක භාණ්ඩ වික්කොත්ද මේ ලාභය එන්නේ. එහෙම හිතෙන්නේ නැහැනේ. හැබැයි කළමනාකරනට දෙනවා හැම රුපියල් 100ක්ම වික්කොත් ඒකෙන් 20ක් ලාභයි. අන්න විශ්ලේෂණාත්මක තොරතුරු. එතකොට බලනවා දැන් කළමනාකරු බලන මට ලබන මාස රුපියල් ලක්ෂ 10ක ලාභයක් ඕනේ. රුපියල් ලක්ෂ 10ක ලාභයක් ඕන නම් මම කීයක භාණ්ඩ විකුණන්න ඕනේද කියලා හොයාගන්න පුළුවන්. අන්න ඒවට තමයි විශ්ලේෂණාත්මක තොරතුරු කියලා කියන්නේ. එතකොට එහෙම බලලා තමයි සමහර ඒවා ඔයගොල්ලන්ට කියනවා ඇති. සමහරට අම්මා තාත්තා කියනවා ඇති ගෙදර ඇවිල්ලා මේ මාසේ ටාගට් එක නම් ගොඩක් වැඩි. එහෙම කියලා. ඒ කියන්නේ මේ මාසේ ටාගට් එක මිලියන 5යි. ඒ වගේ කියනවා ඇති සමහරලාට. ඒකෙන් අදහස් කරන්නේ ඒ මිලියන ගාන කළොත් තමයි ඒ ව්‍යාපාරේ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන ලාභයට යන්නේ. ඒකයි සේවකයන්ට කතා කරලා සේවකයන්ට දෙන ඔයා අඩුම තරමේ මේ ටිකවත් ඉවර කරලා තියෙන්න ඕනේ. එහෙම කියලා. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ අර ඒගොල්ලන්ගේ අපේක්ෂිත මට්ටමට යන එක ව්‍යාපාරය. විශ්ලේෂණාත්මක තොරතුරු කියලා කියන්නේ ඒක ප්‍රතිශත විදිහට දෙන්නේ 100ට 20ක් ලාභයි. වාර්තා කරන වාර ගාන ගත්තොත් දැන් අපි ගත්තොත් එහෙම මූල්‍ය ගිණුම් කරන ඒක නීතිමය අවශ්‍යතාව අනුව සීමිත වාර ගානක් තමයි තියෙන්නේ. සීමිත වාර ගාන. සීමිත නිශ්චිත වාර ගාන. බොහෝ විට ඒ කියන්නේ මේක ආවරණය වෙන කාලය වගේ ගත්තොත් එහෙම වසරකට කාගයක් කියලා තියෙනවා. කාලයක් වෙනවා. වසරක කාලයක් ආවරණය වෙන වසරක කාලයක්. කළමනාකරන ගිණුම් ගැන ගත්තොත් කළමනාකරන අවශ්‍යතාවය මත. ඒ කියන්නේ කළමනාකරුවන්ට ඕනේ මේක අවුරුද්දකට දෙපාරක් ඕන නම් මේ කළමනාකරන වාර්තා දෙපාරක් හදන්න පුළුවන්. නැත්නම් කළමනාකරුවන්ට මාසෙකට කළමනාකරන වාර්තාවක් ඕන නම් මාසයක් ගන්නවත් හැදුව හැකියි. ඒ කියන්නේ මේක අර හදන්න මෙච්චර කාලයකට පාරක් හදන්න ඕනේ. අවුරුද්දකට එක පාරක් විතරයි හදන්න එහෙම කියලා නෑ. එයාට ඕනේ වෙලාවක ඕනෙම කාලයක් පාවිච්චි කරලා හදන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් එයාට ඕනේ මාසෙකට ගාණක් හදන්න. එයාට ඕනේ සතියකට. එයාට ඕනේ දවසකට. ඒ අවශ්‍ය ඕනෙම කාලයකට හදන්න පුළුවන්. හැබැයි මූල්‍ය ගිණුම් කරන්නේ එහෙම නෙමෙයි. සීමිත නිශ්චිත වාර ගණන්. බොහෝ විට අවුරුද්දකට පාරක්. මූල්‍ය ගිණුම් කරන ගණන් හදන්නේ සාමාන්‍යයෙන් බොහෝ විට අවුරුද්දකට පාරක්. එතකොට කළමනාකරන ගිණුම් ආවරණ වෙන කාලය ගත්තොත් දිනක් වෙන්න පුළුවන්, සතියක් වෙන්න පුළුවන්, මාසයක් වෙන්නත් පුළුවන්. ඕනනම් අවුරුද්දක් වෙන්නත් පුළුවන්. හැබැයි අවුරුද්දකට ගොඩක් හදනවා අඩුයි ඒගොල්ලෝ. පොඩි කාලේ තමයි හදන්නේ. නීතිමය අවශ්‍යතාවක් ගත්තොත් ඒ කියන්නේ අනිවාර්යද ගණන් හදන එක නීතියේ ඒ කියන්නේ නීතිමය අවශ්‍යතාවයක්ද? ඔව්. මුලගිනුගේ නීතිමය අවශ්‍යතාවයක්. මේව හැදුවේ නැත්නම් නඩු දානවා. ඒතර බලයි ඔයා ඔයගොල්ලන් ගෙවල් ගාව තියෙන පොඩි කඩේ උක හදන්නේ නැහැ නේ කියලා. ඔව්. ඒක හදන්නේ ඒකේ නීතිමය අවශ්‍යතාවයක් නේ. ඔය පොඩි කඩවල නීතිමය අවශ්‍යතාවයක් නෙමෙයි ගණන් හදන එක. අර සමාගම් කියන ජාතියට යනකොට තමයි නීතිමය අවශ්‍යතාවයක් වෙන්නේ. ඒ කියන්නේ ඔය රංජර් ලංකාව වෙන්න පුළුවන්, ඩයලොග්, මොබිටෙල් වගේ අගට සමාගම් කම්පැනි කියලා එන්නේ. අන්න ඒගොල්ලන්ට තමයි නීතිමය අවශ්‍යතාවයක් වෙන්නේ. ඒගොල්ලෝ ගණන් හැදුවේ නැත්නම් ඒගොල්ලන්ට සිරදඬුවම් වගේම දඩ නියම කිරීම කරනවා.
මේ කළමනාකරන ගිණුම් කියන නීතිමය අවශ්‍යතාවයක් නෙවෙයි. ඒ කියන්නේ හැදුවත් නැතත් වැඩක් නැහැ. ඒක රජයටවත් වෙන කාටවත් වැඩක් නැහැ මේක. නීතිමය අවශ්‍ය. මොකද ඒක හදන්නේ ඒගොල්ලන්ටනේ අභ්‍යන්තර පාර්ශවයන්ටනේ. ඒක නිසා අනිත් පැයට වැඩක් නැහැ ඒක. නීතිමය අවශ්‍යතාවයක් නෙවෙයි. විගණනකාරය කියලා කියන්නේ වැරදි පරීක්ෂා කිරීම. වැරදි පරීක්ෂා කිරීම අනිවාර්යයි. ඒ කියන්නේ ඔඩිටින් කියලා අපි කියනවා. ඔඩිට් කරන එක අනිවාර්යයි මූල්‍ය ගිණුම් කරන. ඒ කියන්නේ සමහරට ඔය බදු ගෙවන්න වගේ වෙන නිසා සමහර සමාගම් ලාභය අඩුවෙන් පෙන්නනවා. ආදායම් බදු ගෙවන්න වෙනවනේ. ඒක නිසා ලාභය අඩුවෙන් පෙන්නනවා. සමහරු වංචා කරනවා. ගණන් වැරදියට හදනවා. ඒ වගේ දේවල් නිසා ඔඩිට් කරන්න ඕනේ අනිවාර්යයි. සමාගමක ගාණක්. ඒ කියන්නේ නැවත පරීක්ෂා කරලා බලන්න වෙනවා. ඉතින් ඒකට ගත්තොත් එහෙම සමහර සමාගම්වල වෙනම ඉන්නවා ඉන්ටර්නල් ඔඩිටර්ස්ලා කියලා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ කැම්පස් ගියාට පස්සේ මේ කොමර්ස් විෂය සම්බන්ධයෙන් කැම්පස් ගියාට පස්සේ කොමර්ස් ඩිග්‍රියක් කරලා එද්දි ඒ කියන්නේ තුන්වෙනි අවුරුද්දේදී ඕගලන්ට හම්බ වෙනවා අවුරුදු 4ක ඩිග්‍රී එකදී තුන්වෙනි අවුරුද්දේදී ඕගලන්ට හම්බ වෙනවා මේ සමාගමක ඔඩිට් ට්‍රේනී යන්න බොහෝ විට. ඔඩිට් ට්‍රේනී ගිහිල්ලා ඕගලන්ට තියෙන ඔය ප්‍රසිද්ධ ලංකාවේ තියෙන සමාගම්වල ඔඩිටර්ස් ඒ කියන්නේ මේ ට්‍රේනී ඔඩිටර්ලා විදිහට ගිහිල්ලා වැඩ කරන්න තියෙනවා. ඒ කියන්නේ ගණන් හදලා බලන්න තියෙනවා. මාස 6ක් වගේ මාස 6ක් මාස 3ක් වගේ කාලයක් ඕක කරන්න තියෙනවා. දවසක ඕගලන්ට ඒක කරන්න හම්බෙයි. ඊට පස්සේ ඕගොල්ලෝ මේ පැත්තට ආස නම් මේ පැත්තෙන් ඉස්සරහට යන්න පුළුවන්. නැත්නම් ඉතින් ඕගොල්ලෝ මේ සයිඩ් එකට කැමති නැත්නම් මේ සයිඩ් එකකින් යන්න නැතුව යන්නත් පුළුවන්. ඒවා තියෙන්නේ ගණ ඒවා අර පොර වැඩ එහෙම තියනවාද කියලා. ඒ කියන්නේ ගණන් හදද්දි වැරදි තියනවාද ඒව කියලා බලන්න තියෙනවා. කළමනාකරන ගිණුම් කරන එහෙම අවශ්‍ය නැහැ අනිවාර්යයක් නැහැ. හරි. ඊට පස්සේ ප්‍රශ්න ටිකක් තියෙනවා මම හිතන්නේ මේ ටික මම හෝම්වර්ක් දුන්නේ නැහැ. ඒ නිසා මේ ටික ඔයගොල්ලෝ හෝම්වර්ක් විදියට මාක් කරගන්න 17 ඉඳන් හෝම්වර්ක් 17 18 19 20 21 22 23 24 25 26 27 28 මේවායින් එකක් දෙකක් සමහරට කරන්න බැරි ඒවා ඇති උදාහරණයක් විදියට මෙන්න මේ 27 26 වගේ ඒවා නැහැ 26 නම් පුළුවන් 25 ඒ වගේ ඒවා බැරි ඒවා තිබ්බොත් හිස්තැන් තියන්න කමක් නැහැ පුළුවන් ඔක්කොම කරන්න අපි මේ ටික ඔක්කොම හෝම්වර්ක් දෙන්නම් පොඩ්ඩක් කල්පනා කරලා කරන්න මේ 29 වෙනි එක එහෙම මම ඒක පොඩ්ඩක් ඕන කියා දෙන්න පහත දැක්වෙන එක් අවස්ථාවට වඩාත් ගැලපෙන වඩාත් අදාළ වන්නේ මූල්‍ය ගිණුම් කරන්නේද කළමනාකරන ගිණුම් කරන්නේද යන්න සඳහන් කරන්නලු. ඒ කියන්නේ මෙන්න මේ අවස්ථා අපිට හතරක් දීලා තියෙනවා මේ දේවල් වලට අදාළ වෙන්නේ. ඒ කියන්නේ මේ දේවල් වලට අදාළව අපි හදන්න ඕනේ නැත්නම් අදාළ වෙන්නේ මූල්‍ය ගිණුම් කරන තොරතුරුද කළමනාකරන ගිණුම් කරන තොරතුරුද නැත්නම් කළමනාකරන ගිණුම් කරන වාර්තාද කියලා තමයි ලියන්නේ. බලන්න ආදායම් දෙපාර්තමේන්තුවට තොරතුරු සැපීම සඳහා මම මේක ලේසි කරන්න මෙහෙම. මූල්‍ය ගිණුම් කරන්නට අදාළ වෙනවද කියලා බලන්න කොහොමද දන්නවද? ව්‍යාපාරයෙන් ඒ තොරතුරු ඉල්ලලා තියෙන්නේ බාහිර පාර්ශවයකට නම්. බාහිර පාර්ශවයට නේ. ඒ කියන්නේ අයිතිකරුවන්, ගනුදෙනුකරුවන්, සැපයුම්කරුවන්, තරංකරුවන්, මූල්‍ය ආයතන, රජයේ ප්‍රජාව වගේ බාහිර පාර්ශවයකට නම් මූල්‍ය ගිණුම් කරණය කළමනාකරුවන්ට විතරක් දෙන එකක් නම් ඒ තොරතුරු කළමනාකරන ගිණුම් කරණය. එකක් මම කරලා පෙන්නන්නම්. ඒ කියන්නේ අභ්‍යන්තර පාර්ශවයට විතරක්. තොරතුරු සපයන්නේ බාහිර පාර්ශවයන්ට නම් ඒක මූල්‍ය ගිණුම් කරන්නට අයිති වෙන්නේ. තොරතුරු සපයන්නේ අභ්‍යන්තර පාර්ශවයන්ට නම් කළමනාකරන ගිණුම් කරන්නට අයිති වෙන්නේ. පළවෙනි එක මම කියා දෙන්නම්. ආදායම් දෙපාර්තමේන්තුවට තොරතුරු සැපීම සඳහා ආදායම් දෙපාර්තමේන්තුව කියලා කියන්නේ අභ්‍යන්තර පාර්ශවයන්ද නෑනේ. රජයට ඒ කියන්නේ රජයේ තමයි ආදායම් රජයට අවශ්‍ය තොරතුරු සැපීම සඳහා කිව්වත් ඒකයි මේක. මේකෙදි සපයන්නේ මූල්‍ය ගිණුම් කරන්නේ. මූල්‍ය ගිණුම් කරන තොරතුරු තමයි සපයන්නේ. අභ්‍යන්තරද බාහිරද කියලා බලන්න. මේක ඇවිල්ලා බාහිර පාර්ශවයක්. ඒක නිසා මූල්‍ය ගිණුම් කරනවා. එහෙම ගත්තා නම් හරි නේද? එහෙනම් මම යනවා ඉතුරු කොටස් වලට. 31 වෙනකල් හෝම්වර්ක්. හරි. ඊට පස්සේ අද අපි කතා කරපු කොටස බලන්න එතන ගිය වෙලාව. හරි. ඔන්ලයින් පන්තියකදී ගොඩක් වෙලා යනවා. අපි හිතුවට ඉතින් ඔන්ලයින් පන්තියකදී වේගෙන් යන්න පුළුවන් කියලා ඇත්තටම අමාරු වේගෙන් යන්න. අපි ගණන් හදද්දී තවත් අමාරුයි. ඒක ඉතින් අර බලන් ඉන්න ඕගලන්ට තේරෙන්නේ නැහැ. හදන කෙනාට තමයි ඒකේ ගැටලුව තේරෙන්නේ.
ඔන්ලයින් පන්තියේ ගණන් හදන්න චුට්ටක් අමාරුයි. මොකද ඔයගොල්ලෝ ලියා ගන්නවද කියලාත් මට පේන්නේ නැහැ ඉතින්. ඒකයි. බලමු අපි ගිණුම් කරන පරිසරය. ව්‍යාපාරයක ගිණුම් කරන ක්‍රියාවලියට බලපෑම් ඇති කරන පරිසරය ගිණුම් කරන පරිසරයයි. පරිසර සාධක ටිකක් තියෙනවා. මම කතා කරපු ටිකම තමයි තියෙන්නේ. බලන්නකෝ ආර්ථික හා දේශපාලන පරිසරය, ශිල්පීය හා වෘත්තීය පරිසරය, නෛතික පරිසරය, සමාජ හා සංස්කෘතික පරිසරය, තාක්ෂණික පරිසරය. මේ වගේ පරිසර සාධක ටිකක් දීලා තියෙනවා. බලන්න ව්‍යාපාරයක ගිණුම් කරන ක්‍රියාවලියට බලපෑම් ඇති කරන ප්‍රධාන පරිසර සාධක පහත් ආකාරයට වර්ග කළ හැකියි. අර ව්‍යාපාර පරිසර සාධක ටිකම තමයි මෙන්න වර්ග කරලා තියනවලු පල්ලෙහා. බලන්නකෝ ආර්ථික හා දේශපාලන පරිසරය. බලන්න මේකට ඇඳින්වීම මොකක්ද කියලා. මොකක්ද ඒ කියලා? හරි ප්‍රශ්නයක් අහලා තියෙනවා. පරිසර සාධක කියන්නේ මොනවද කියලා. පරිසර සාධක කියලා කියන්නේ දැන් මෙහෙම දෙයක් තියෙනවනේ. හරි. පරිසර සාධකයක් කියලා කියන්නේ සාමාන්‍ය පැහැදිලි කිරීමක් කරන්න. මෙන්න තියෙන අපේ ව්‍යාපාරය. අපේ ව්‍යාපාරය තියෙනවා. මේ ව්‍යාපාරයක ඉන්නවා එක එක පාර්ශව. දැන් අපි ගත්තොත් මම මේ ගන්නේ ගිණුම් කරන්නට අදාළ ගිණුම් කරන්නට අදාළව නෙවෙයි. මම මේ සාමාන්‍යයෙන් කියා දෙන එකක් පරිසර සාධකයක් ගැන අහපු නිසා ඔයගොල්ලෝ ව්‍යාපාරයක ඉන්න එක එක පාර්ශවයන්. ඒ කියන්නේ අයිතිකරුවෝ ඉන්නවා, අයිතිකරුවන් ඉන්නවා, පලමනාකරුවන් ඉන්නවා, සේවකයන් ඉන්නවා. ඊට පස්සේ තව ඉන්නවා සැපියුම් කරුවෝ, තරඟ කරුවෝ, මම එක අකුරක් ලියන්න. ගනුදෙනු කරුවෝ, රජය මේ වගේ එක එක කට්ටිය ඉන්නවා. එතකොට මම ඔන්න මුලින්ම ව්‍යාපාරය ඇඳලා ව්‍යාපාරයේ ඇතුලේ ඉන්න කට්ටියක්ව ඇඳා. මේ තියෙන ව්‍යාපාරය. ව්‍යාපාරයක ඇතුලේ ඉන්නවා අයිතිකරුවන්, කළමනාකරුවන්, සේවකයන් වගේ කට්ටිය. කියන්නේ පාර්ශව ඉන්නවා. ඊට පස්සේ සැපයුම් කරුවන්, තරඟකරුවන්, ගනුදෙනු කරුවන්, රජය වගේ කට්ටිය ඔන්න එළියෙත් ඉන්නවා. එතකොට මේගොල්ලන්ට අපි කියන්නේ පාර්ශවයන් කියලා. මේගොල්ලෝ නැතුව පාර්ශවයක් නොවන වෙනත් යම්කිසි අයිතමයක් නැත්නම් වෙනත් යම්කිසි විචල්යන සමූහයකට අපි කියනවා සාධකයක් කියලා. පාර්ශවයක් නොවන වෙනත් විචල්යන සමූහයක්. නැත්නම් සාධක කීපයක එකතුවක්. උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම පාර්ශවයක් නොවන වෙනත් සාධක කීපයක එකතුවක් විදිහට ගන්න පුළුවන් අපිට දේශපාලනය. දේශපාලනය කියන එක අපිට දැන් මේගොල්ලෝ දේශපාලනය කියලා කෙනෙක්ව විතරක් නම් කරලා කියන්න අමාරුයි. දේශපාලනයේ පුද්ගලයෙක් නිසා යම් කිසි ඒ කියන්නේ දැන් ගත්තොත් මේ පක්ෂයක් බිහි වෙන නිසා යම් යම් දේවල් වෙනවා. නැත්නම් අපි ගත්තොත් එහෙම පාර්ශවයක් නොවන යම් කිසි අයිතමයක්. අපි මේකට කියන්නේ ප්‍රසන් ජී කියලා. මට ඒක ගත්තොත් දේශපාලනය සමාජ සංස්කෘතික නීතිමය නැත්නම් නෛතික තත්ත්ව තව ගත්තොත් එහෙම ආර්ථික තත්ත්ව තාක්ෂණික දැන් මෙන්න මේ මම ලිව්වේ තව ගොඩාක් තියෙනවා මේකේ ගෝලීය ගොඩාක් තියෙනවා මේකෙදී මෙන්න මේ දේවල් ගත්තොත් මේගොල්ලෝ අර පාර්ශව කියලා වර්ග කරන්න බෑ. දැන් දේශපාලනය කියන එක පාර්ශවයක් කියන එක වර්ග කරන්න බෑ. ඒක අර අතු විචාලන සමූහයක එකතුවක්. ඒ කියන්නේ අර එක එක පුද්ගලයෝ දේශපාලනයේ පුද්ගලයෝ කියලා මම අදහස් කරේ එක එක කට්ටිය දේශපාලනය කරනවා. දේශපාලනය කරලා ඒ දේශපාලන නිසා නිවිච්ච දේවල් ටිකක් තියෙනවා. ඒ කියන්නේ මේ සමාජයේ පැත්තෙන් බලමු.
සමාජය ගත්තොත් එහෙම දැන් සමාජය කියලා අපිට එක්කෙනෙක් දෙන්නෙක් නම් කරන්න අමාරුයිනේ. සමාජයක් කිව්වට පස්සේ ඒ සංස්කෘතියක් කිව්වට පස්සේ එක්කෙනෙක් දෙන්නෙක් නම් කරන්න අමාරුයි. සංස්කෘතියක් කිව්වට පස්සේ දේවල් ගොඩකින් බිහි වෙන දෙයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ බෞද්ධ අයගේ සංස්කෘතියක් වෙන්න පුළුවන්. කතෝලික අයගේ සංස්කෘතියක් වෙන්න පුළුවන්. මේ සංස්කෘතීන් නිසා දැන් කතෝලික අය ගත්තොත් එහෙම දෙසැම්බර් මාසේ ඒගොල්ලෝ නත්තල් සමරනවා. එතකොට මේ නත්තල් කාලෙදී ඒ ව්‍යාපාර අපි ගත්තොත් ව්‍යාපාරවල නත්තල් සැරසිලි අලෙවි කරනවා. ඒ නත්තල් කාට අවශ්‍ය කරන එක විවිධ භාණ්ඩ අලෙවි කරනවා. ඒ වගේ දේවල් කරනවා. ඉතින් අර ව්‍යාපාරයකට බලපෑමක් කරන පාර්ශවයක් කියලා කෙලින්ම කියන්න බැරි දෙයකට අපි කියනවා සාධකයක් කියලා. එහෙම මතක තියාගත්තා නම් ඇති ඔයගොල්ලෝ. පාර්ශවයක් කියලා කෙලින්ම කියන්න බැරි දෙයකට අපි කියනවා සාධකයක් කියලා. දේශපාලනය වෙන්න පුළුවන්, සමාජ තත්ත්වයක් වෙන්න පුළුවන්, සංස්කෘතිමය දෙයක් වෙන්න පුළුවන්, නීතිමය දෙයක් වෙන්න පුළුවන්, ආර්ථික දෙයක් වෙන්න පුළුවන්, තාක්ෂණික දෙයක් වෙන්න පුළුවන්, නැත්නම් ගෝලීය දෙයක් වෙන්න පුළුවන්. මේ ඔක්කොටම අපි කියන්නේ අගට පරිසරය කියන වචනේ දාලා. එහෙම දැනගත්තාම ඇති ඉතින්. අර පාර්ශවයක් නොවන දෙයක්. මම හිතනවා පැහැදිලි වුණා කියලා. හරි. එතකොට මේකේ තියෙනවා ව්‍යාපාර ක්‍රියාවලියට බලපෑම් ඇති කරන පරිසර සාධක පහත් ආකාරයට වර්ග කළ හැකියි. පරිසර සාධක. ඒ කියන්නේ පාර්ශව නොවන දෙයක්. ආර්ථික හා දේශපාලන පරිසරය. අපිට මේකේදී අර න්‍යා කියලා කෙලින්ම කියන්න බෑ. න්‍යා කියලා කෙලින්ම කියන්නේ ඒ කියන්නේ පාර්ශවයක් කියලා කෙලින්ම ඇඟිල්ල දික් කරලා කියන්න බෑ. ඒක ඇවිල්ලා අර සාධක දෙක එකතුවක්. ආර්ථික හා දේශපාලන පරිසරය. ඒකදී අපි කතා කරන්නේ කිසියම් රජයක් තම ආර්ථික ප්‍රතිපත්ති සැලසුම් කර ක්‍රියාත්මක කිරීමේදී ගන්නා තීරණ. එයා පාඩම් කරන්න ඕනේ නිකන් බැලුවම ඇති බදු ප්‍රතිපත්තිය. ඒ කියන්නේ බදු වැඩි කරනවද අඩු කරනවද? ඒකයි තියෙන්නේ දේශපාලනය. විනිමය අනුපාත. රටක් කරන දේවල් එක්ක ඒ රටේ මුදල් ලේඛකයේ වටිනාකම අඩු හෝ වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපේ රටේ විදේශ රටක ඩොලර් එකක් ඇමරිකන් ඩොලර් එකක් ලංකාවේ රුපියල් වලින් හුවමාරු වෙන අනුපාතය. විනිමය අනුපාත කියලා කියන්නේ එක් රටක මුදල් ලේඛකයක් තවත් රටක මුදල් ලේඛකයක් සමග හුවමාරු වන අනුපාතයට අපි කියනවා විනිමය අනුපාතිකය කියලා. ඊට පස්සේ ගත්තොත් මිල මට්ටම. මිල මට්ටම කියලා කියන්නේ රටක භාණ්ඩ හා සේවා අලෙවියේදී තීරණය වෙන මිල මට්ටම. ඔව් මේ ටියුට් එකේ තියෙන එකපාරට ප්‍රශ්නයක් මේකේ ප්‍රශ්නයක් අහලා තිනවා මේ ටියුට් එකේ තියෙන්නේ එක පාඩමයිද කියලා. ඔව් එක පාඩමයි තියෙන්නේ. බොහෝ විට ඔයගලන්ට පාඩමකට එක ටියුට් එක ගන්න තමයි දෙන්නේ. මේක ඇවිල්ලා පළවෙනි පාඩම. පළවෙනි පාඩමේ තනිකරම තියෙන්නේ ගණන් හදන්න විතරයි. පළවෙනි පාඩමේ තනිකරම තියෙන්නේ තියරි විතරයි. ඊට පස්සේ පාඩම් වල තියෙන්නේ ගණන් හදන්න. කලාතුරකින් තව පාඩම් දෙකක් වගේ තියෙනවා ඔයගලන්ට කලාතුරකින් නෙමෙයි. තව පාඩම් දෙකක් විතර තියෙනවා. පාඩම් කරන පාඩම් අනිත් ඔක්කොම වගේ තියෙන්නේ එක එක જાතිය ගණන් හදන්න යාදන ඒවා. ඉතින් මේ පාඩම අපිට එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඔන්ලයින් කරද්දී. ඇත්තටම අනිත් පාඩම් කරද්දී චුට්ටක් අමාරුයි. ඒ වුණාට මම කොහොමත් කරනවා. අපේ අනිත් පන්තිත් කොහොමත් ඔන්ලයින් කරන්නේ. ඉතින් අපිට කරගන්න පුළුවන් මේ අර ඕගොල්ලන්ගේ උනන්දුව තියාගන්න වෙනවා. තේරෙන්නේ නැති දෙයක් තිබ්බොත් අහන්න. ඉතින් අපි එතකොට බලලා සාකච්ඡා කරමු. හරි ඊට පස්සේ ගත්තොත් රාජ්‍ය ප්‍රතිපත්ති. රාජ්‍ය ප්‍රතිපත්ති ගත්තොත් පොලි අනුපාතිකයක් වෙන්න පුළුවන්, වැටුප් තීරණයක් වෙන්න පුළුවන්. දැන් වැටුප් තීරණත් ගන්න ඕනේ ඒගොල්ලෝ. රට ලොක්ඩවුන් කරලා තිබ්බත් සේවකයන්ට වැටුප් ගෙවන්න ඕනේ. අන්න ඒ වගේ තීරණත් වැටුප් තීරණ කියලා කියනවා. ඊට පස්සේ වෙළඳපොළ තත්ත්වයන්, මූල්‍ය ප්‍රාග්ධන ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම දැන් අපිට ව්‍යාපාරික අවශ්‍ය කරන මූල්‍යමය සම්පත් ගන්න පුළුවන් වෙළඳපොළ. නැත්තම් ප්‍රාග්ධන සම්පත් ගන්න පුළුවන් වෙළඳපොළ. ප්‍රාග්ධන සම්පත් කියලා කියන්නේ ඔය අපි ගත්තොත් ඉඩම්, ගොඩනැගිලි අන්න ඒ වගේ දේවල්. මූල්‍ය කියලා කිව්වොත් ඔය මුදල් මූල්‍යමය දේවල්, ඒ කියන්නේ ණය මුදලක් ලබා ගන්න මූල්‍යමය පැත්ත තමයි අවධානය යොමු කරන්නේ මූලිකවම. මේ ඔක්කොම ගත්තොත් මේ දේවල් ආර්ථික විද්‍යාව වෙන සංකල්ප. ඉතින් ඒවා ආර්ථික විද්‍යාව ගුරුවරයා තමයි ඉතින් බොහෝ විට මේවා කියා දෙන්නේ ඔයගොල්ලන්ට. හරි. එතකොට අපි ආර්ථික දේශපාලන පරිසරය කියලා කියන්නේ සාමාන්‍යයෙන් රජයක් ඒගොල්ලන්ගේ ආර්ථික කටයුතු පාලනය කිරීමේදී පවත්වා ගන්න නැත්නම් අනුගමනය කරන ප්‍රතිපත්තීන් වලට. ඊට පස්සේ අපි කතා කරමු ශිල්පීය හා වෘත්තීය පරිසරය. ශිල්පීය හා වෘත්තීය පරිසරය. ගිණුම් කරන ක්‍රියාවලියේදී ව්‍යාපාර සම්පත් ප්‍රමාණාත්මකව හා මූල්‍යමය වශයෙන් මැනීම හා තක්සේරු කිරීමට යොදා ගන්නා ශිල්ප ක්‍රම ඇතුළත් පරිසරයට අපි කියනවා ශිල්පීය හා වෘත්තීය පරිසරය කියලා. ගිණුම් කරන ප්‍රමිත
දැන් ඔයගලන්ට මතක නේද පහුගිය දවස්වල අර ගොඩක් අය කතාවට තුඩු දුන්නා SLS ISO ප්‍රමිතීන් ගැන. ඒ කියන්නේ අර අපි ගත්තොත් අපි පාවිච්චි කරන ආහාර ද්‍රව්‍යයක් වෙන්න පුළුවන්, වෙනත් භාණ්ඩයක් වෙන්න පුළුවන්. ඒක පරිහරණය කරන්න තියෙන්න ඕනේ ප්‍රමිතියක් තියෙනවා. ප්‍රමිතියක් තියෙනවා. අන්නේ ප්‍රමිතියට ඒ සාමාන්‍ය ආහාරයක් ගන්නකොට තියෙන්න ඕනේ ප්‍රමිතියක් වගේම අපි ගිණුම්කරණය කරද්දී ගිණුම්කරණයේදීත් අනුගමනය කරන ප්‍රමිතීන් තියෙනවා. අපි ඒවට කියනවා LKAS කියලා. LKAS කියලා කියනවා. LKAS ලංකා accounting standard LKAS කියලා කියනවා. අන්න ඒ වගේ ප්‍රමිතීන් අපි අනුගමනය කරන්න ඕනේ. ඒ පාඩම නම් ටිකක් ලොකු පාඩමක් LKS කියලා කියන්නේ. 13 වසරේ පාඩම. ගිණුම් කරන ශිල්ප ක්‍රම. ගිණුම් කරන ශිල්ප ක්‍රම කියලා කියන්නේ අපි සමහර ගණන් හදනකොට පාවිච්චි කරන එක අපි කියන්නේ අර ටෙක්නික් තියෙනවා කියලා. ඒ කියන්නේ එක ක්‍රම කීපයක් තියෙනවා. සමහර ගණන් හදනකොට පාවිච්චි කරන. අන්න ඒ වගේ ශිල්ප ක්‍රමයක් මම ඔයාලට කියා දෙනවා. ඒවන අමාරු නේව ලේසි. ඊට පස්සේ ගිණුම් කරන වෘත්තීමේ ආයතන. ඒ කියන්නේ වරලත් ගණකාධිකාරී ආයතන, ඊට පස්සේ AT ආයතන, අන්න ඒ වගේ ආයතන. ඒගොල්ලෝ තමයි මේ ශිල්පීය හා වෘත්තීය පරිසරයට අයිති වෙන්නේ. ප්‍රශ්නයක් අහලා තියෙනවා කළමනාකරු අභ්‍යන්තර පාර්ශවය වෙන්නේ කළමනාකරන ගිණුම්කරණයේ විතරද නැත්නම් සියලුම ගිණුම්කරණ වලටද? සාමාන්‍යයෙන් අපි ගත්තොත් ගිණුම්කරණය කියලා කියන්නේ ගිණුම්කරණය කතා කරන්නේ ප්‍රධාන කොටස් දෙකකින්නේ. ගිණුම්කරණය විෂය කතා කරන්නේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා කියලා. මූල්‍ය ගිණුම්කරණය, කළමනාකරන ගිණුම්කරණය. එතනදී සාමාන්‍යයෙන් මූල්‍ය ගිණුම් කරන වාර්තා සපයන්නේ බාහිර පාර්ශවයන්ට. හැබැයි ඕනනම් අභ්‍යන්තරයට ගන්නත් පුළුවන්. කළමනාකරන ගිණුම් කරන තොරතුරු සපයන්නේ බාහිර අභ්‍යන්තර පාර්ශවයට. ඒ කියන්නේ කළමනාකරනට විතරයි. එතකොට අපි ගත්තොත් ඇත්තටම අර ගිණුම්කරණයේදී කියලා ඇහුවත්, මූල්‍ය ගිණුම්කරණයේදී කියලා ඇහුවත්, කළමනාකරන ගිණුම්කරණයේදී කියලා ඇහුවත් අර ඒ කියන්නේ අහන්නේ කියන්නේ අභ්‍යන්තර පාර්ශවයන් කියලා නම් ගිණුම්කරණයේදී කියන්නේ අභ්‍යන්තර පාර්ශවයන් කියලා නම් අභ්‍යන්තර පාර්ශවයන්ට ගන්න අපි කළමනාකරු කියන කෙනා. ගිණුම්කරණය කියන විෂයදී. මේක ගිණුම්කරණයට විතරමයි අදාළ වෙන්නේ. ගිණුම්කරණයේදී විතරයි කළමනාකරු කියන අභ්‍යන්තර. ඒකට ප්‍රධානම හේතුව වෙන්නේ අපි සලකන්නේ ගිණුම්කරණයේදී කළමනාකරු විතරයි ව්‍යාපාරයේ ඇතුළේ ඉඳගෙන තීරණ ගන්න. අනිත් අය ඔක්කොම එළියේ ඉඳලා තමයි, ඒ කියන්නේ ව්‍යාපාරයෙන් එළියේ ඉඳලා පිටේ ඉඳලා දැන් අයිතිකරු ගත්තොත් එයා ව්‍යාපාරය ඇතුළේ ඉඳලා තීරණ ගන්න කෙනෙක් කියලා කියන්නේ අමාරු හැමතිස්සෙම. එයා සමහර විට ගෙදර ඉඳලා මාසෙකට පාරක් ව්‍යාපාරට ඇවිල්ලා ව්‍යාපාරයේ දේවල් බලලා යනවා ඇති. නැත්තම් හැමදාම උදේට ඇවිල්ලා හවස වෙනකල් ව්‍යාපාරයට වෙලා වාඩි වෙලා හරි ඉඳලා එයා හවස වෙලා ගෙදර යනවා ඇති. කළමනාකරු තමයි ව්‍යාපාරය සම්බන්ධයෙන් අර අයිතිකරුගේ තීරණ ඔක්කොම, ඒ කියන්නේ අයිතිකරු කියන දේවල් ඔක්කොම තීරණ විදියට හදලා ඒ තීරණ ක්‍රියාත්මක කරන්නේ. නැත්නම් අයිතිකරුව වෙනුවෙන් තීරණ ගන්න කළමනාකරු. ඉතින් අපි ගිණුම්කරණයේ විෂයේදී අභ්‍යන්තර පාර්ශ්වයක් විදියට ගන්න කළමනාකරු විතරයි. අනිත් ඔක්කොමලා බාහිර පාර්ශ්ව. හැබැයි මතක තියාගන්න සමහර ව්‍යාපාරවල අයිතිකරුම තමයි කළමනාකරු වෙන්නේ. ඉතින් අපිට එච්චර ගැඹුරෙන් කතා කරන්න දෙයක් නෑ. අපි කතා කරන්නේ අභ්‍යන්තර පාර්ශවයන් කියන්නේ කළමනාකරුවන්ට, බාහිර පාර්ශවයන් කියන්නේ අනිත් ඔක්කොමට. එතකොට ගිණුම්කරණය කියන විෂයේදී විතරයි මේක මෙහෙම අදාළ වෙන්නේ. ඉතින් ගිණුම්කරණයේදී අභ්‍යන්තර පාර්ශවයන් කියන්නේ කළමනාකරුවන්ට, බාහිර පාර්ශවයන් කියන්නේ අනිත් අයට. එහෙමයි අපි ගන්න. අර ඒක විශේෂයෙන් ආයේ දෙකකට ඒ කියන්නේ කළමනාකරන ගිණුම්කරණයේදී අභ්‍යන්තර පාර්ශවයන් කියන්නේ කොහොමත් කළමනාකරු. මේ මූල්‍ය ගිණුම්කරණයේදී බාහිර පාර්ශවයන් කියන්නේ කොහොමත් කළමනාකරු නැතුව අනිත් කට්ටියට. මේ ප්‍රශ්නේ මම තේරුම් ගත්ත විදිහට මම කිව්වේ මම හිතනවා අහන්න නැත්තේ ඒක කියලා. අනිත් ව්‍යාපාර අධ්‍යයනයේදී ගත්තොත් මම ඒකත් කියන්න ඕන. ව්‍යාපාර අධ්‍යයනයේදී අභ්‍යන්තර පාර්ශවයන් කියලා කියන්නේ අයිතිකරුව, කළමනාකරුව, ගනුදෙනුකරුව. sorry. අයිතිකරුව, කළමනාකරුව, සේවකයෝ. ව්‍යාපාර අධ්‍යයනයේදී අභ්‍යන්තර පාර්ශවයන් කියලා කියන්නේ. අයිතිකරුව, කළමනාකරුව, සේවකයෝ තමයි ව්‍යාපාර අධ්‍යයනයේදී අභ්‍යන්තර පාර්ශවය කියලා කියන්නේ. බාහිර පාර්ශවය කියලා කියන්නේ අනිකුත් කට්ටිය. ඒ කියන්නේ මේ ගනුදෙනුකරුවන්ගේ ඉඳන් අනිත් ඔක්කොමලා බාහිර පාර්ශවයන්. ගිණුම්කරණයේදී විතර අභ්‍යන්තර කියලා කියන්නේ කළමනාකරුවන්.
මේක ඔයගලන්ට ආය හම්බෙන්නේ ඒ කියන්නේ මේ පාඩමෙන් පස්සේ ඔය කතාව ආය හම්බෙන්නේ 13 වසරේ පළවෙනි පාඩමේ. ඒකෙදි තමයි වට බලන්න පුළුවන් ඉන්නේ. මං හිතන්නේ අර ඔයගලන්ගේ සිලබස් එක බලනකොට 13 13 වසරේ සමාගම් ගිණුම් කරණය කියන කොටසට අදාළව බැලුවා නම් මේක ගොඩාක් පැහැදිලි වෙනවා. ඉතින් අර එච්චර අපි ගැඹුරෙන් කතා කරන්න ඕනේ නැති නිසායි මම ගොඩාක් පැහැදිලි කිරීමකට ගියේ නැත්තේ. ඒකත් තේරෙන්නේ නැත්නම් ඒ උනට කියන අපි මම තව ටිකක් පැහැදිලි කරන්න බලන්න. ඔයගලන් ගොඩාක් හිතන්න එපා. මේ ඔයගලන්ගෙන් එක ගොඩාක් ලොකුවට අහන්නේ නැහැ. ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඔයගොල්ලෝ. එතකොට අපි බලලා කතා කරමු. කොහොමනත් ඔයගලන්ට මේ පාඩම නම් ඉච්චර ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ පාඩම ගොඩාක් ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. අනිත් පාඩමුත් ඉතින් සාමාන්‍යයෙන් දවස ගන්න වැඩි කරගෙන ගියොත් එච්චර ගැටලුවක් වෙන්නේ නැහැ. ඔයගලන්ට හොඳ රිසල්ට් එකක් දාන්න පුළුවන්. අනිවාර්යෙන් තැනකට යන්න පුළුවන්. අපි බලමු ඊළඟ පරිසරය. නෛතික පරිසරය. ව්‍යාපාර විසින් ගිණුම් කරන ක්‍රියාවලියේදී අනුගමනය කළ යුතු නෛතික තත්ත්වයන් නෛතික පරිසර ලෙස හැඳින්වෙනවා. ඒ කියන්නේ අනුගමනය කරන නීතිමය තත්ත්ව. ඒකේ මම දාලා තියෙන ප්‍රධාන පනත් ටිකක් 2007 අංක හදන සමාගම් පනත. මේ පනත ගැන. මේ පනතේ නම් ගොඩාක් දේවල් ඉගෙන ගන්න නැහැ. නිර්වචන ටිකක් විතරයි ඉගෙන ගන්න තියෙන්නේ. ඒවා ඉගන්නන්නේ 13 වසරේ. ඊට පස්සේ 1890 හවුල් ආඥා පනත. මෙන්න මේ පනතේ නම් කියනවා වගන්තියක් 24 වෙනි වගන්තිය කියලා. අන්නේ වගන්තියේ තියෙනවා කරුණු පහක්. මේ කරුණු පහ නම් පාඩම් කරගන්න වෙනවා. මම ඒවා ඉස්සරහදී කියා දෙන්නම්. ඒ වගේ ඔයගලන්ට ඕන කරන ඔක්කොම ටික කියනවා ඉතින්. වෙන මුකුත් අහන්නේ නැහැ ඔය. දේශීය ආදායම් පනත ඒව නම් වැඩක් නැහැ. විගණන ප්‍රමිත පනත නඩු තීන්දුව. මේ ගිණුම් කරන දාලා නඩු තීන්දුවත් කියන ඔයගොල්ලෝ AT වගේ කෝස් එකක් ෆලෝ කරනවා නම් ඔයගලන්ට ඉගෙන ගන්න පුළුවන් වෙයි. අපිට උසස් පෙළ මට්ටමේදී ඔයගලන්ගෙන් අහන්නේ නැහැ. මම ඕන නඩු තීන්දුව දෙකක් කියන්නම්. ගානර් එදිරිව මරයි නඩු තීන්දුව තියෙනවා. ආයෙ තියෙනවා පේට් වයිසස් පේට්. ඒත් එදිරිව පේට් කියලා නඩු තීන්දුව. ඔය දෙක තමයි ගිණුම් කරන දාලා නඩු තීන්දුව විදිහට දැනට තියෙන්නේ. ඒව ඔයගලන්ට උගන්වන්න නැහැ ඇත්තටම. ඒව තියෙන්නේ ටාඩට් නැත්නම් AT කියන කොටස්වල. සමාජ හා සංස්කෘතික පරිසරය. සමාජයේ සිටින පුද්ගලයන්ගේ සිතුම් පැතුම් හා ආකල්ප සහිත වටපිටාව සමාජ හා සංස්කෘතික පරිසර ලෙස හැඳින්වේ. ආකල්ප, සිරිත් විරිත්, පුරුදු, විශ්වාස මේ වගේ දේවල්. හරි. ජන සංඛ්‍යාව, ජන සංක්‍රමණය, පුද්ගල ජීවන රටා. මේ දේවල් නම් ඔයගලන්ට පුළුවන් නේද? ආකල්ප කියන එක දන්නවනේ. ඒගොල්ලන්ගේ අදහස් මොනවා හරි. يعني සමහර අයගේ ආකල්ප වෙනස්. සමහර අයගේ තියෙනවා එක්කෝ දැඩි ආකල්ප තියෙනවා ව්‍යාපාරයේ කොවිඩ් තත්ත්වය නිසාවත් සේවකයන්ට වැටුප් දෙන්නේ නැහැ. පුද්ගලික අංශය සමහරකට තියෙන්න පුළුවන්. නැත්නම් ඒගොල්ලෝ වැඩ කරපු කාලෙට විතරයි වැටුප් දෙන්න ඕනේ. සමහර අයගේ එක එක ආකල්ප තියෙනවා. නැත්නම් ඒ අයගේ ආකල්ප තියෙනවා අපේ ඉන්න සේවකයෝ ගොඩක් ආර්ථික මට්ටම් වල අඩු අය ඉන්නවනම් අපි ඒගොල්ලන්ට සහනයක් විදියට එක්කෝ බඩු මල්ලක් හරි දෙමු. ඒ කියන්නේ අපේ ව්‍යාපාරයේ තියෙන ලාභයෙන් කොටසක් ඒගොල්ලන්ගේ දරුවන්ගේ අනාගතය සඳහා වෙන් කරමු. කිෂ්ඨාධාර ලබා දෙමු. මේ වගේ හොඳ ආකල්ප තියෙන අයත් ඉන්නවා. සිරිත් විරිත් කියලා කියන්නේ ඒගොල්ලෝ අනුගමනය කරන කළ යුතු සහ නොකළ යුතු දේවල්. කළ යුතු සහ නොකළ යුතු දේවල්. සිරිත් විරිත් කියන්නේ ඒවනේ. මොනවා හරි එක්කෝ මොනවා හරි සිංහල බෞද්ධ අයගේ සිරිත් විරිත් වෙනස්. සමහරට කතෝලික අයගේ සිරිත් විරිත් වෙනස්. ඒ වගේ. නැත්නම් දෙමළ කෙනෙක්ගේ සිරිත් විරිත් වෙනස්. ඒ වගේ. ඒ කියන්නේ ඒක ව්‍යාපාරික ගොඩක් දැක ගන්න පුළුවන්. දැන් අපි ගත්තොත් ප්‍රධානම එකක් තමයි රාජ්‍යාංශයේ බැංකුවක් ගත්තොත් රාජ්‍යාංශයේ බැංකුවට ගියාට පස්සේ ඒකේ කාන්තා පාර්ශවයේ සාරි අඳිනවා. ඊට පස්සේ පුද්ගලික අංශය ගියාට පස්සේ බොහෝ විට ඒ කියන්නේ බටහිර පන්නේ ඒ කියන්නේ HNB NDB වගේ බැංකු පැත්තට ගියොත් එහෙම ඒ කියන්නේ HNB බැංකුව NDB බැංකුව සෙලාන් බැංකුව කමර්ෂල් වගේ බැංකු පැත්තට ගියාට පස්සේ ඒකේ තියෙන වෙස්ටර්න් පැත්තක්. ඒ කියන්නේ සිංහල සංස්කෘතියක් නෙමෙයි තියෙන්නේ. ඒ වගේ වෙයි ඒගොල්ලෝ අඳින පළඳින විද්‍ය පවා වෙනස්. ඒ වගේ දේවල් තමයි මේකෙදි සාකච්ඡා කිරීම කරන්නේ. පුරුදුත් ගැන එක එක පුරුදු තියෙනවා වෙන්න පුළුවන් සමහර අයට. විශ්වාස තියෙනවා. සමහර පැතිවල තියෙනවා යක්ෂ විශ්වාස තියෙනවා. ඒ කියන්නේ යක්කු ඉන්නවා, පෙරේතයෝ ඉන්නවා. ඒ වගේ විශ්වාසත් තියෙන පැති තියෙනවා. දැන් මේ දේවල් ඔයගොල්ලෝ කල්පනා කරලා ගිණුම් ගෙන්න දාලා වෙන්නේ කොහොමද කියලා. ඒවත් අදාළ වෙනවා. කොහොමද දන්නවද? දැන් හිතන්නකෝ මේ පැත්තේ දැන් ඔයගොල්ලෝ ඉන්න ප්‍රදේශයේ මම මේ විශ්වාසයකට එකක් කියන්නේ විශ්වාස පැත්තෙන් ඕගොල්ලෝ ඉන්න ප්‍රදේශයේ තියෙනවා යක්ෂ භීතියක්. ඒ කියන්නේ ඔයගොල්ලන් ඉන්න පැත්තේ එකෝ හාස්සෙද්දි යක්කු වෙනවා. නැත්නම් පොල්මන් තියනවා වගේ මොකක් හරි විශ්වාසයක් තියෙනවා කියලා හිතන්නේ මේ පැත්තේ. නිකන් හිතන්නකෝ ඒ වගේ විශ්වාසයක් තියෙනවා කියලා. එහෙනම් අනිවාර්යෙන් මේ පැත්තේ දේවාලයක් දැම්මනම්
ඔන්න හොඳට ඒ කියන්නේ අපි කියන හොඳට මුදල් උපයන්න පුළුවන් කියලා. මොකද අනිවාර්යෙන් ඒ වගේ එතකොට අර යක්කු ඉන්නවා කියලා කියන්නේ මේ දේවලක් දැම්මම නම් හරි ටක් ගාලා යක්කු මෙල්ල කරන්න ඒ බය වෙන මිනිස්සුන්ට මොනවා හරි ප්‍රතිකර්ම කරන්න ඒ වගේ දේවල් වලට ඒ වගේ ආයතන බිහි වෙයි. ඒ කියන්නේ ඒකත් එක්තරා ආයතන විද්‍යාක ආයතනයක් නේ. ඉතින් ඒ වගේ දේවල්. යක්කු ඉන්නවා නම් දේවාලයක් දැම්මම නම් හොඳයි. හරි ඒ කියන්නේ එක එක විශ්වාස තියෙන කට්ටිය ඉන්නවනේ. ඉතින් ඒක විශ්වාස කියන එකත් ගිණුම්කයට අදාළ කරගන්න අවස්ථා තියෙනවා. සමහර දේවල් නම් තීරුමක් නැහැ. ජන සංඛ්‍යාවත් අදාළ වෙනවා ව්‍යාපාරයට. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මේ පැත්තේ ඉන්නේ වැඩිපුරම ළමා ජනගහනයක් නම් ඒ ළමයින්ට අවශ්‍ය කරන භාණ්ඩ අලෙවි තැන් බොහෝ විට අපිට ආරම්භ කරන්න පුළුවන්. ඒ කියන්නේ පොඩි ළමයි ඉන්නවනම් දිවාසුරුම් මධ්‍යස්ථාන වැඩියෙන් දැම්ම නම් අපිට වැඩි ලාභයක් පවා ගන්න පුළුවන්. නැත්තම් පොඩි ළමයි වැඩියෙන් ඉන්නවනම් පොඩි ළමයිගේ ඇඳුම් පැළඳුම් සෙල්ලම් භාණ්ඩ වගේ අලෙවි කරන තැන් දැම්මොත් ඒවයින් ලාභ උපය ගන්න පුළුවන්. නැත්තම් මේ පැත්තේ ඉන්නේ වැඩිපුර වයස්ගත වූවන් නම් කාය වර්ධන මධ්‍යස්ථාන ඊට පස්සේ විටමින් ද්‍රව්‍ය අලෙවි කරන තැන් ගුණාත්මක ආහාර ද්‍රව්‍ය අලෙවි කරන තැන් දැම්මොත් වැඩි ලාභයක් උපය ගන්න පුළුවන්. අන්න ඒ වගේ මේ ජන සංඛ්‍යාව කියන එකත් බලන්න. ඊට පස්සේ ජන සංක්‍රමණය. ජන සංක්‍රමණය කියලා කියන්නේ ඔයගොල්ලෝ දැන් දන්නවා ඔය දඹුල්ල, සීගිරිය වගේ පැති ගත්තොත් මේවා සංචාරක පුරවර. ඒ කියන්නේ සංචාරකයෝ නිතර නිතර ඇවිස්සෙන යනින තැන්නේ. එතකොට අපි ගත්තොත් එහෙම ඒ වගේ ප්‍රදේශයක සංචාරකයන්ට අවශ්‍ය කරන ද්‍රව්‍ය අලෙවි කිරීමක් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඕනේ කරන නවාතැන් පහසුකම් වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට ඕනේ කරන විස්තර භාණ්ඩ අලෙවි කරන තැන් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් තියෙන ව්‍යාපාර ආරම්භ කළොත් අපිට ඒවයින් ලාභ උපය ගැනීමක් කරන්න පුළුවන්. ඊට පස්සේ පුද්ගලයන්ගේ ජීවන රටා. ජීවන රටා කියලා අදහස් කරන්නේ මේ පැත්තේ ඉන්න අයගේ මේ පැත්තේ ඉන්න පුද්ගලයන්ගේ වැඩිපුරම රැකියාවල නිරත වෙන්නේ කාන්තාවන් නම් ඒ කාන්තාවන්ට අවශ්‍ය කරන ආහාර ක්ෂණික ආහාර වෙන්න පුළුවන්. රූපලාවන්‍ය ද්‍රව්‍ය වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් අලෙවි කරන තැන් දැම්මොත් වැඩි ලාභයක් උපය ගන්න පුළුවන්. අන්න ඒ වගේ විදිහට තමයි මේවා පැහැදිලි කිරීම කරන්නේ. මේ ඔක්කොම දැනගෙන ඉන්න එක අනිවාර්ය නැහැ මේ ගිණුම් කරන්නේදී. ඊට පස්සේ තාක්ෂණික පරිසරය. බලන්න ව්‍යාපාරවල ගිණුම් කරන කටයුතු පහසු කිරීම සඳහා විවිධ තාක්ෂණික උපකරණ භාවිතා කිරීම තාක්ෂණික පරිසර ලෙස හැඳින්වේ. පරිගණක තාක්ෂණය. මම අර කිව්වේ software කීපයක් QuickBook, ACC, MYOB, Sage, Oracle අන්න ඒ වගේ කම්පියුටර් පැකේජ් වලට පාවිච්චි කරන්න පුළුවන්. ඔයගොල්ලෝ දැන් මේ ටිකේ ගෙදර ඉන්න නිසා සමහරවිට ඔයගොල්ලෝ IT කෝස් එකක් කරනවා ඇති. IT කෝස් එකක් කරන්නේ නැත්නම් ඔය YouTube එකේ වගේ වීඩියෝස් ඇති ඔය එක එක ගිණුම් කරන මෘදුකාංග වලට QuickBook ඕනනම් ඒ ටික නෝට් එකක් ලියාගත්තත් කමන්නේ. QuickBook, Sage, Oracle, MYOB, ACC pack. අන්නේ software වලින් එකක් හරි දැනගත්තා නම් ඔයගොල්ලන් ටිකක් අපි කියන්නේ අර ඔයගලන්ගේ වැටුප ටිකක් වැඩි කරගන්න පුළුවන් කවදා හරි දවසක. මේවා බොරුවට IT කෝස් එකක් කරලා එහෙම ඉගෙන ගන්න තරම් දේවල් නෙමෙයි. සාමාන්‍යයෙන් කරගන්න පුළුවන්. ඉතින් ඒව ඉගෙන ගත්තොත් දැන් ඕගොල්ලෝ ගිණුම් ගණන විෂය ආදාළ නිසා සෑහෙන වැදගත්කමක් ඕගොල්ලන්ට හම්බෙයි. සහ ඕගොල්ලන්ටම ව්‍යාපාරයක් තියෙනවා නම් ඕගොල්ලන්ගේ ව්‍යාපාරේ ගණන් හදන්න සෑහෙන්න වටීවි ඒක. මොකද සමහරවිට ඔය වෙනම ව්‍යාපාරයකට ගිණුම් කරන පද්ධතියක් ස්ථාපිත කරලා ඒ පද්ධතිය ඉගෙනගෙන ඒ කියන්නේ ඒ පද්ධතියක් වෙනම හදාගෙන Tamanටම වැඩ කරගන්න සමහර ලක්ෂ 2-3ක් වැය වෙනවා. ඉතින් ඒකම ඔයාට මේ පොඩි වෙලාවක් වැය කරලා ඉගෙන ගත්තා නම් ඕගොල්ලන්ටම පුළුවන් ඕගොල්ලන්ගේ බිස්නස් එකේ දේවල් ටික කරගන්න. try කළොත් පුළුවන්. ඒකට මේ පැකේජ් එකක් නිකන් try කරන්න. try කරන්න කියලා කියන්නේ නිකන් ඉගෙනගෙන බලන්න. අනිවාර්ය ඕනේ තරම් වීඩියෝස් තියෙනවා මේක YouTube එකේ හොයාගන්න පුළුවන්. QuickBook, Sage, Oracle, MYOB, ACC pack. ගොඩක් ජනප්‍රිය හැබැයි QuickBook කියන එක. ඒක තමයි ගොඩක් ජනප්‍රිය සහ ගොඩක් කතා කරන එක වෙන්නේ. නව තාක්ෂණික උපකරණ භාවිතය. ඊට පස්සේ තාක්ෂණික උපකරණ භාවිතය ගැන දැනගන්නත් ඕන. ඔයගොල්ලෝ දන්නවා අද වෙනකොට බොහෝ විට අපි QR කෝඩ් පාවිච්චි කරනවා. අපි අද වෙනකොට ගොඩාක් තැන්වල QR කෝඩ් පාවිච්චි කරනවා. ඉතින් ඕගොල්ලන්ට ව්‍යාපාරයක් තියෙනවා. ඕගොල්ලන්ගේ ව්‍යාපාරයේ තොරතුරු සඳහා QR කෝඩ් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ තව පුළුවන් තව මොනවද? තව ගත්තොත් ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ ව්‍යාපාරයේ ගණතුණු සඳහා බිල්පත් නිකුත් කරන්න point of sale machine. ඒ කියන්නේ අර පොච් කියලා machine එකක් තියෙන්නේ. අර පස්සේ කොන්දොස්තර ගාව තියෙන නිකන් machine එක අන්න ඒ වගේ machine. අර කාඩ් එක දාලා අදින machine එක තියෙන අන්න ඒ machine එකක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මං හිතන්නේ ඒ machine එක ඒ machine පද්ධතිය ස්ථාපිත කරන්න සාමාන්‍ය රුපියල් 30000ක් වගේ ගාණක් තමයි යන්නේ. ඒ බිලින් සිස්ටම් එක හදන්න. ඉතින් ඒ වගේ පොඩි මුදලක් වැය කරලා හරි තමන්ගේ ව්‍යාපාරයට එකක් හදාගත්තොත් ටිකක්
ව්‍යාපාර විධිමත් භාවයක් තියෙනවා. ඉතින් නව තාක්ෂණික උපකරණ කියන එක ඔයගේ ව්‍යාපාර කටයුතුට භාවිත කරන්න පුළුවන්. ඒ වගේ දේවල්. ඊට පස්සේ ඔන්න තවත් වැදගත් කොටසක් තියෙනවා. අපි මේ කොටස සාකච්ඡා කරන්න ඕනේ. හරි. මේ ටික අද මම සාකච්ඡා කරනවා ගිණුම් කරන ක්‍රියාවලිය දක්වා. එතනින් පස්සේ ඊටු ටික නවත්තමු. එතකොට අපිට ලබන සතියේ වෙනකොට ඒ කියන්නේ අද ටියුට් එක සාකච්ඡා කරලා ලබන සතියේ ටියුට් එක සාකච්ඡා කරන්න කොටසක් අපිට ඉතුරු වෙයි. ඊට පස්සේ සතියේ තමයි ටියුට් එකක් ඔයගලන්ට ලබා දෙන්න වෙන්නේ. හරි. මොනවා වෙයිද දන්නේ නැහැ. ඉතින් සති දෙකක් යනකොට නේද? හරි. මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් කියන්නේ මම දැනට අපි දැනට මෙහෙම කරමු. ඊට පස්සේ ටියුට් එක එක්ක පන්තිය හරහා දෙන්න කටයුතු කරන්න බැරුවම ගියොත් එහෙම ඔයගලන්ට දැනට తాවකාලිකව PDF එකක් හරි දාන්නම්. අපි දැනට පොඩ්ඩක් print එකක් හරි අරගෙන මෙහෙම වැඩ ටික කරගමු. බැරුවම ගියොත් මොකද කතාවක් තියෙනවනේ පති දෙකක් විතර නවත්තන කතාවකුත්. ඒක නිසා මේ පොඩ්ඩක් අපි බලමු මේක. බලලා ඉවරලා පුළුවන් වුණොත් මම පන්තිය හරහා ගන්න පුළුවන් ක්‍රමයක් කතා කරලා ඒක හදන්නම්. නැතුව ගියොත් එහෙම මම ඔයගලන්ට දැනට PDF එකක් දාන්නම්. පුළුවන් අය print එකක් වගේ අරගෙන අපි වැඩ ටික කරගමු. අනිත් අය පස්සේ බලමු. හරි. ඊට පස්සේ තියෙනවා බලන්න ගිණුම් කරන පරිසර සාධකවල වෙනස් වීම ගිණුම් කරන්නට බලපාන ආකාරය. බලමු. ආර්ථික හා දේශපාලන පරිසරය. ආර්ථික හා දේශපාලන පරිසරය. ඒකේ කොහොමද ගිණුම් කරන්නට බලපාන්නේ කියලා පැහැදිලි කරලා තිනවා එක විචල්යක් අරගෙන. එක தත්ත්වයක් අරගෙන. බලන්න ඒක පොලි අනුපාත. පොලි අනුපාත කියන එක ගිණුම් කරන්නට බලපාන්නේ පොලි අනුපාතයේ අඩු කිරීම නිසා බැංකු ණය ලබා ගැනීමට පෙළඹේ. අතිරේක ණය මුදල් ලබා ගැනීම වැඩි වී ව්‍යාපාර වර්ධනයක් ඇති වී ආදායම් වැඩි වෙනවා. ඉතින් මම ඒකනේ අර කිව්වේ ගිය අවුරුද්දේ වගේ කාලෙකදී රජයේ පොලි අනුපාත අඩු කළා. ඊට පස්සේ මිනිස්සු වැඩිපුර ණය අරගත්තා. ඉතින් ණය අරගෙන ඒගොල්ලන්ගේ ව්‍යාපාර දියුණු කරා. ඒ කියන්නේ වාහන අරගෙන වාහන වලින් ගෙවල් වලට ඇවිල්ලා භාණ්ඩ බෙදා හැරීම කරලා අන්නේ විදිහට ඒගොල්ලෝ වැඩ කටයුතු කරන්න පටන් ගත්තා. ඉතින් මේ කාලෙදිත් ඒ කියන්නේ මේ වර්තමානයේ යන දවස්වලදී කාට හරි ව්‍යාපාරිකයට පුළුවන් නම් ඒගොල්ලන් ගාව එළවලු කඩ, පළතුරු කඩ නැත්නම් මස් මාළු ඒ ආදී වෙන්න උනත් පුළුවන්. ඒ වගේ භාණ්ඩ තියෙන ව්‍යාපාරිකයෙක් නම් ඔයාට පුළුවන් පොඩි රුපියල් 1000 2000 වගේ නැත්නම් 500 1000 2000 ඒ වගේ ප්‍රමාණ වලින් බඩු මලු හදන්න පුළුවන්. බඩු මලු හදලා ඒ කියන්නේ ඔයාම දාලා බඩු මලු හදලා ඕනනම් බඩු මල් 500 බඩු මල්ලේ තියෙන්නේ මෙන්න මේ වගේ භාණ්ඩ කියලා ලිස්ට් එකකුත් ඔන්න ඔයා ඒ පොඩි ලොරියක හරි දාගෙන යන ලොරිය පැත්තක ගහන 500 බඩු මල්ලේ තියෙන්නේ මෙන්න මේ ප්‍රමාණය. 1000 බඩු මල්ලේ තියෙන්නේ මෙන්න මේ ප්‍රමාණය. 2000 බඩු මල්ලේ තියෙන්නේ මෙන්න මේ වගේ ප්‍රමාණ කියලා ගහලා අලෙවි කිරීමක් කළොත් සාමාන්‍යයෙන් මිනිස්සු ඒක ගන්න පෙළඹෙනවා වැඩි. මොකද අර කඩේකට ගිහිල්ලා අර දුරස්ථභාවයේ තියාගෙන පෝලිං වල ඉඳලා භාණ්ඩ ගන්නවට වඩා අර වගේ ගෙවල් කාටම ඇවිල්ලා භාණ්ඩ අලෙවි කරද්දී මිනිස්සු ගන්න පෙළඹෙන අවස්ථාව වැඩි වෙනවා. ඉතින් කවුරුහරි කෙනෙක් මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් අන්නේ විදියට. තමන්ගේ ව්‍යාපාරේ විකිණෙන්නේ නැති භාණ්ඩ උනත් විකුණ ගන්න පුළුවන්. අර ඒ වගේ ගොඩවල් හදලා විකුණද්දී. ඉතින් ඒකක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ශිල්පීය හා වෘත්තීය පරිසරය. ඒකේ දාලා තිනවා දීපල පිරියත උපකරණ ප්‍රමිතිය අනුව ඡය කිරීම. මේ ඡය කියලා කියන්නේ මේ අපි ගත්තොත් අපි ගාව තියෙන ඊටම් ගොඩනැගිලි මෝටර රථ යන්ත්‍ර උපකරණ වගේ තියෙනවනේ වත්කම්. අන්නේ වත්කම් කාලයත් එක්ක වටිනාකම් අඩු වෙනවා. ඒ කාලයත් එක්ක වටිනාකම් අඩු වීම ගණනය කරන විදියට අපි කියනවා ඡය කිරීමේ ක්‍රමය කියලා. ඒක කරන්න එක ක්‍රම තුනක් තියෙනවා. සාමාන්‍ය එකක් තමයි සරල මාර්ග ඡය ක්‍රමය. ඒක තමයි ඔයගොල්ලෝ සාමාන්‍ය පෙළ මට්ටමේදී ඉගෙන ගත්තේ. හැම අවුරුද්දෙම සමාන ප්‍රමාණයක් ඡය වෙනවා කියන එක. ඒ කියන්නේ හැම අවුරුද්දෙම වත්කමකින් සමාන ප්‍රමාණයක් අඩු වෙනවා කියන සලකන ක්‍රමය. දෙවෙනි එක තමයි හීනවන ශේෂ ක්‍රමය. හීනවන ශේෂ ක්‍රමය කියලා කියන්නේ ඡය අඩු වෙවි යනවා කියන ක්‍රමය. තුන්වෙනි එක නිෂ්පාදන කාණ්ඩ ක්‍රමය. ඒක දැන් උගන්වන්නේ නැහැ ඔයගොල්ලන්ට. දැන් තියෙන්නේ දෙකයි. සරල මාර්ගිකයි හීනවන එකයි විතරයි. මම ඒවා කියා දෙන්නම් මොනවද කියලා. ඡය කියන්නේ මොනවද ඔක්කොම ඔයාලට කියා දෙන්නම්. බලමු අපි ඒක. බොහෝ ව්‍යාපාර විවිධ ක්ෂය ක්‍රම අතුරින් සරල මාර්ග ක්ෂය ක්‍රමය භාවිතා කිරීම නිසා ගිණුම් තොරතුරු වල ඒකාකාරී බව ආරක්ෂා වීම තුළින් ගුණාත්මක බව වැඩි වෙනවා. ඒ කියන්නේ කාලෙන් කාලයට අපි අනුගමනය කරන ප්‍රතිපත්ති නැත්නම් ක්‍රම වෙනස් කරන්නේ නැතුව එකම විදිහක් අනුගමනය කළොත් ඒකාකාරී බව තියාගන්න පුළුවන්. ඒ කියන්නේ අපි ගත්තොත් මෝටර රථවල ක්ෂය ගණනය කරනකොට සරල මාර්ග ක්ෂය ක්‍රමය පාවිච්චි කළොත් අපි දන්නවා මෝටර රථ වලින් මේ අවුරුද්දේ රුපියල් 100ක් අඩු වුණා නම් ඔන්න මේ අවුරුද්දේ රුපියල් 100ක් අඩු වුණා. ලබන අවුරුද්දේ
100යි අඩු වෙන්නේ. මොකද හැම අවුරුද්දම සමාන ප්‍රමාණයක් ෂේ වෙනවා කියන ක්‍රමෙන් අපි පාවිච්චි කරන්නේ. ඉතින් ඒකාකාරී බවක් කියනවා. බලමු අපි ඒ ඉස්සරහට. නෛතික පරිසරය. 1890 හවුල් ආරක්ෂා පනත 2007 අංක 7 ගන්න සමාගම් පනත. ලිඛිත කිවිසුමක් නොමැතිව පවත්වාගෙන ගිය හවුල් ව්‍යාපාරයේ ලාභය සමසමව බෙදා ගන්න ඕනේ. ඒ කියන්නේ මේවා තියෙන අර නීතිය ඇතුළේ තියෙන කරුණු තමයි මේ තියෙන්නේ. සෑම සීමිත පොදු සමාගමක්ම සමාගම් පනතට අනුව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කළ යුතුය. ඒ වගේ දේවල්. සමාජ සංස්කෘතික පරිසරය බලමු. පුද්ගල ජීවන රටා. දේශීය ආහාර ගැනීමේ රටාවට ජනතාව වැඩි නැඹුරුවක් දැක්වීම නිසා දේශීය ආහාර වර්ග නිපදවීමේ ව්‍යාපාර වැඩි වශයෙන් ආරම්භ වීම හා එම ව්‍යාපාරවල අලෙවි වැඩි වීම මගින් ලාභය වැඩි වීම. ඔන්න තියෙනවා දේශීය ආහාර ගැනීමේ රටාවට ජනතාව වැඩි වශයෙන් නැඹුරුවක් දක්වන නිසා දේශීය ආහාර වර්ග නිපදවීමේ ව්‍යාපාර වැඩි වශයෙන් ආරම්භ වීම හා එම ව්‍යාපාරවල අලෙවි වැඩි වීම මගින් ලාභ වැඩි වීම. දැන් මේ කාලේ ගත්තොත් මිනිස්සු ක්ෂණික ආහාර පැත්තට යොමු වෙන අඩුයි. ඒකට ප්‍රධාන හේතුවක් තමයි අර පහුගිය දවස්වල වෙච්ච තෙල් කතාව. එකක් ඒක. ඊට පස්සේ පිළිකාකාරක සහිත භාණ්ඩ තියෙන වෙළඳපොලේ තියෙනවා කියව කතාව. ඒක නිසා අද වෙනකොට ගොඩක් අය ඒගොල්ලන්ගේ ජීවන රටාව වෙනස් කරගෙන තියෙනවා දේශීය ආහාරවල. එතකොට දේශීය ආහාර අලෙවි කරන ව්‍යාපාරිකයෙක් නම් ඔයාගේ අලෙවි වැඩි කරගන්න ගොඩක් ලොකු පිටුවහලක් වෙලා තිබ්බ මෙන්න මේ වර්තමානයේ තිබ්බ ජීවන රටාව වෙනස් වීම. ඉතින් ඔයාලට පුළුවන් නම් සෞඛ්‍ය ආරක්ෂිත විදියට ඔය කඩල වගේ ඇට වර්ග අලෙවි කරන එක, කඩල මුං ඇට කව්පි වගේ දේවල් නැත්තම් රතුබත්, ඊට පස්සේ පිට්ටු, කුරක්කම් පිට්ටු, ඒ වගේ සෞඛ්‍ය ආරක්ෂිත ආහාර අලෙවි කරන ව්‍යාපාරයක් ආරම්භ කළොත් අනිවාර්යෙන් මේ කාලේ අලෙවි වැඩි කරගන්න පුළුවන්. මොකද මිනිස්සු අද වෙනකොට සෞඛ්‍ය ආරක්ෂිත පැත්තට වැඩිපුර නැඹුරුවක් දක්වනවා. තාක්ෂණික පරිසරය. නව තාක්ෂණික උපකරණ බිඳුන් පෙරේ සඳහා භාවිතා කිරීම. ඒක උදාහරණයක් වෙනවා මේකේ රත්රන් අලෙවියේදී ඩෙන්සිමීටරේ භාවිතා කිරීම. නිසා ව්‍යාපාරවල සිදුවිය හැකි වංචා අවම වී අවදානම් ඉහළ යනවා. මේ ඩෙන්සිමීටරය කියලා කියන්නේ මෙන්න මේ වගේ එකක්. ඔය දැකලා ඇති ඔය බැංකුවල එහෙම තියෙනවා මේ වගේ වතුර භාජනයක් කියලා මෙහෙම තරාදියක් තියෙනවා. ඒ තරාදියට පොඩි වීදුරු පොඩි කප් එකක් තියලා තියෙනවා. ඒක ඇතුලේ තියෙනවා මෙහෙම ද්‍රාවණයක්. ඒක තියෙන ඇසිඩ් එකක් ඇත්තටම. මෙහෙම ද්‍රාවණයක් තියෙනවා දැකලා ඇති. මේක හැමතැනම නැහැ. ක්ලෝනින් රූම් එකේ තමයි තියෙන්නේ. උගස් අංශයේ තමයි තියෙන්නේ මේක. ඉතින් මේකේ බර 0 විතර තමයි මේක පෙන්වන්නේ. ග්‍රෑම් වලින් තමයි පෙන්වන්නේ. නැත්නම් මිලිග්‍රෑම් වලින් තමයි පෙන්වන්නේ. mg වලින්. ඒ වගේ. ඊට පස්සේ දැන් මේක මෙහෙම තියෙනවා. ඇසිඩ් එකක් තමයි තියෙන්නේ. බර ඒ කියන්නේ බර ශූන්‍ය බිංදුව විදිහට තමයි තියෙන්නේ 0 විදිහට. ඊට පස්සේ අපි දැන් ස්වර්ණාභරණ අපි රත්තරන් මාලයක් හරි මොනවා හරි මුද්දක් හරි අරගෙන ගිහිල්ලා ඒක අලෙවි කරන්න ගත්තොත් එහෙම ඒක දීලා මේකේ බර කීයද කියලා ඇහුවොත් අපි අර විධිමත් නොවන තැනකට ගිහිල්ලා ඇහුවොත් එයා කරන්නේ ඒක මොකක් හරි එයා ගාව තියෙන ගලක හරි මොකක් හරි එකක නැත්නම් මොකක් හරි යකඩ කෑල්ලක හරි අතුල්නවා. අතුල්ලල බලලා තමයි මේක හොඳ රත්රන් නැද්ද කියලා කියන්නේ. එතකොට මෙහෙම අපි තැන් කීපයකට මේ ගිහිල්ලා මේක පරීක්ෂා කළොත් එහෙම අර ටික ටික හරි රත්රන් මාලේ වෙන්න පුළුවන්, රත්රන් මුද්ද වෙන්න පුළුවන්. එහෙම ඇතිල්ලුවාට පස්සේ ඒකේ එක්කෝ සමහර ඩැමේජ් වෙන්න පුළුවන් පොඩි හරි ප්‍රමාණයක්. නැත්නම් ඒකේ තියෙන අර බර ටික හරි එහෙම අතුල්ලනකොට නිකම්ම නැති වෙලා යන්න පුළුවන්. මොකද පොඩ හරි ඒකෙන් නිකන් අයින් වෙන එකක් වෙනවනේ. ඒක නිසා. හැබැයි මේ ක්‍රමයේදී මේ අපි ගාව තියෙන ස්වර්ණාභරණ මේ බැංකුවට අරගෙන ගිහිල්ලා මෙන්න මේකට දානකොට මේ උදාහරණයක් විදිහට මේ පොඩි ටූල් එකක් තියෙනවා. මේකෙන් මාළේ වගේ මෙහෙම දාන්න පුළුවන්. දාලා ඉවරලා මේ ඌරෙන්න නැත්නම් මේ ටූල් එකෙන්ම මේක පොඩ්ඩක් කලතනවා. එතකොට මේක අර ගාපු එකක් නම් ඒ කියන්නේ පාට ගාලා තියෙන මොකක් හරි එකක් නම් ඒක පිච්චිලා යනවා. ඇසිඩ් එකක් මේ තියෙන්නේ. එහෙම නැති එකක් නම් ඒ කියන්නේ රත්රන් වල නියමිත උෂ්ණත්වයක් තියෙන උෂ්ණත්වයට මේ ඇසිඩ් එක ක්‍රියා කරන්නේ නැහැ. එහෙම එකක් තියෙන්නේ. ඒ උෂ්ණත්වයට වඩා අඩුවේ ගාපු ගාලා තියෙන රත්රන් පාට වගේ ගාලා තියෙන ඒවා පිච්චිලා යනවා පාට. එතකොට මේ ඩෙන්සිමීටරය කියන එක පාවිච්චි කිරීම තුලින් අර පුද්ගලයන්ට ඒගොල්ලන්ගේ ස්වර්ණාභරණ වලට හානියක් නොවි හරියටම ස්වර්ණාභරණේ බර බලා ගන්න පුළුවන්. එතකොට ඒගොල්ලොට පුළුවන් නිවැරදිම මිල මේ ස්වර්ණාභරණයට ලබා ගන්න. ඉතින් රත්රන් අලෙවියේදී ගොඩක් වෙලාවට ඩෙන්සිමීටරය කියන එක භාවිතා කරනවා. ඒක තාක්ෂණය යොදාගත්ත හොඳ අවස්ථාවක්.
රත්රන් අලෙවියේදී ඩෙන්සිමීටරේ භාවිතා කිරීම නිසා ව්‍යාපාර සිද්ධ විය හැකි වංචාවම වී අවදානම් ඉහළ යනවා. ඒකට ගානට බරක් පේනවනේ කෙලින්ම. නැත්තම් අර කිරණ වගේ තරාදයක් තිබ්බොත් හරියට හොයාගන්න බෑ ඉතින් ඒක. දශමයට කිරෙන්නේ නෑනේ. හරි ඊට පස්සේ තියෙනවා කෙටි පිළිතුරු සපයන්න කියලා. මේ ටිකත් මම හෝම්වර්ක් දෙන්නම් නේද? 32 හෝම්වර්ක් එක. 33 හෝම්වර්ක්, 34 හෝම්වර්ක් එකක්, 35 හෝම්වර්ක්, 36 හෝම්වර්ක් එක. හරි. මේ ටික හෝම්වර්ක් ඔයගලන්ට මම නිකන් මේ ප්‍රශ්න ටික බලන්නම්. ඊට පස්සේ මම අද කොටස නවත්තන්න. ගිණුම් කරන පරිසර සාධක නම් කරන්න. ඒ ටික පුළුවන් ආර්ථික හා දේශපාලන ඒ ටික නම් කරන්න. ඊට පස්සේ වැටුප් වැඩි කිරීමට රජයේගත් තීරණයක් නිසා ව්‍යාපාරවල ආදායම් වැඩි වී ඇත. මේ කුමන පරිසර සාධකයකට ඈත් වේද? වැටුප් වැඩි වෙන එක. රජයේගත් තීරණයක් නිසා වැටුප් වැඩි කිරීම කියන එක අයිති වෙන්නේ මොකේද කියලා කල්පනා කරලා ලියන්න. මම කියන එක දැන් හරි නෑනේ. සමාජ හා සංස්කෘතික පරිසරයට අයත් විචල්යක් දෙකක් නම් කර. සමාජ හා සංස්කෘතියට අයිති වෙන්නේ මොනවද? විශ්වාස, පුරුදු, සිරිත් විරිත්, ජීවන රටා, ආකල්ප, ජන සංක්‍රමණ ඒ වගේ දේවල්. එක් සාධකයක් ගිණුම්කට බලපාන ආකාරය පැහැදිලි වෙනවා. උදාහරණයක් ලියන්න පුළුවන් පුද්ගල ජීවන රටා. අර මම කතා කරපු එකම ගත්තොත් පුද්ගලයන් සෞඛ්‍ය ආරක්ෂිත ආහාර රටාවකට නැඹුරු වීම නිසා සෞඛ්‍ය ආරක්ෂිත ආහාර වලට ඇති ඉල්ලුම වැඩි වී එවැනි ආයතන ලාභී කියලා යනවා. නැත්තම් ලියන්න පුළුවන් පුද්ගල ජීවන රටා කියන එකෙම ලියන්න පුළුවන් කාන්තාවන් වැඩි වශයෙන් රැකියාවලට යාම නිසා දරුවන් බලා ගන්නා දිවාසුරුම් මධ්‍යස්ථානවලට ඉල්ලුම් වැඩි වී එවැනි ආයතනවල ලාභී කියලා යනවා. නැත්තම් කාන්තාවන් වැඩි වශයෙන් රැකියාවට නැඹුරු වීම නිසා රූපලාවන්‍ය මධ්‍යස්ථානවලට ඇති ඉල්ලුම වැඩි වී එවැනි ආයතන සඳහා එවැනි ආයතන ලාභී ඉහළ යනවා. ඒ වගේ එකක් ලියන්න පුළුවන්. නැත්නම් වෙන මොකක් හරි කල්පනා කරලා ලියන්න. 35 නෛතික පරිසරයෙන් බැහැරව ගිණුම්කරණයේ පවත්වාගත හැකියි. මේ ප්‍රකාශයේ සත්‍යද යන්න දක්වන්න. නීතිය නැතුව ගිණුම්කරණය කර යන්න පුළුවන්ද? බැහැ. අසත්‍යයි. ඊට පස්සේ තියෙනවා ප්‍රශ්න අංක 36 පහත දී ඇති පරිසර විචල්යන් යොදා ගනිමින් ස්තැම් පුරවන්න. මෙන්න මේ දීලා තිනවා විචල්යන් 12ක්. මේ 12 මෙන්න මේකේ දාන්න තියෙනවා. මේ පල්ලෙහා තියෙන chart එකේ දාන්න තියෙනවා. මේකේ දානකොට අංක දාන එක අංකේ දානවද මේකේ ලියන්න පුළුවන්. මේක ඉඩ තියෙනවා ලියන්න. ඒක නිසා මේකේ ලියන්න. අංකේ දාන්න එපා ලියන්න. විනිමය අනුපාතයෙන් බලලා ලියන්න. මොකේද අයිති වෙන්නේ කියලා. විනිමය අනුපාත කියන එක නයිති වෙන්නේ ආර්ථික හා දේශපාලන. අන්න ඒ වගේ බලලා මේ අදාළ තැන හිස්තැන් පුරවන්න. හරි. එහෙනම් මම මෙතනින් අද දවසේ නවත්තනවා. මම ඔයගොල්ලන්ට Telegram group එකේ link එක අද එවන්නම්. කැමති අය ඒකට දැම්ම සම්බන්ධ වෙන්න නැත්නම් තව ටික කාලයක් ගිහිල්ලා සම්බන්ධ වුණාට කමක් නැහැ. ඊට පස්සේ අපි මේ මාසේ මේ විදිහට වැඩ කරමු. මේ මාසේ 30 වෙනකල් අපිට කොහොමත් පන්ති කරන්න බෑ. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ අද ආපු නැති යාළුවෝ පන්තින අද ආපු නැති යාළුවන්ටත් කියන්න එනවනම් කියලා කියන්නේ ගොඩක් අයගේ නම්බර්ස් වැඩ කරේ නැහැ. ඒක එකක් තිබ්බා. ඒගොල්ලන්ටත් එන්න කියලා කියන්න. ඊට පස්සේ අලුතෙන් කවුරු හරි එනවනම් ඒගොල්ලන්ටත් එන්න කියලා කියන්න. එහෙනම් අපි අනිත් දවසේ හම්බෙමු. ඕනෙම ප්‍රශ්නයක් තිබ්බොත් ලබන සතිය වෙනකල් ඉන්න ඕනේ. ඊට කලින් හරි අහන්න. මම අනිවාර්යෙන් බලලා කියා දෙන්නම්. අපි වැඩ ටික කරගමු. හොඳ ප්‍රතිඵලයකට යන්න. එහෙනම් අපි අනිත් දවසේ හම්බෙමු.